Right. Tana, good morning to you. Good morning, sir. Good Good morning. morning, sir. Good morning. Good morning, sir. Right. Let's start our work. වැට්ටික ආරම්භ කරමු එහෙනම්. Are you ready? Let's see the moment. Yes, sir. ඉතින් මෙහෙමයි. Then last week we had our class on Saturday and Sunday. හරි? ගිය සතියේ අපේ class එක සෙනසුරාදාත් තිබ්බා, ඉරිදාත් තිබ්බා. හරි? Last Saturday I discussed with you grammar lesson. පාට මතක ඇති ගිය සෙනසුරාදා පන්තිට join වුණා නම් we discussed a grammar lesson. අපි සාකච්ඡා කරේ ව්‍යාකරණ පාඩමක්. ඒ තමයි conditional clauses කියන lesson එක. හරි? conditional clauses කියන lesson එක ඒ යටතේ අපි ඉගෙන ගත්තා ඔයාට මතක ඇති. හරි? if unless කියන මෙන්න මේ වචන දෙක if unless කියන වචන දෙක use කරලා වාක්‍ය combine කරන ආකාරය වාක්‍ය සම්බන්ධ කරන ආකාරය මම පුතාට කිව්වා මේ අනිත් conjunctions වගේ ඔයාට හිතුණු විදියට වාක්‍ය connect කරන්න සම්බන්ධ කරන්න බෑ මෙන්න මේ conjunctions දෙක භාවිතා කරලා හරි when you use these two conjunctions there are three grammar rules ව්‍යාකරණ නීති තුනක් තියෙනවා හරි we have discussed what these three grammar rules are අපි සාකච්ඡා කරලා තියෙන්නේ මේ ව්‍යාකරණ තුන මොනවද හරි කොහොමද මේ ව්‍යාකරණ නීති භාවිතා කරන්න කියන දේ. ඔයාලට මතකද මේ if unless කියන පාඩම අපි ඉගෙන ගත්ත conditional clauses කියලා. හරි මම ඔයාලට කියන්න ඇති මේකේ අපි ගත්ත conditional 1, conditional 2, conditional 3 කියලා කොටස් තුනක්. හරි පළවෙනි conditional එකේ වාක්‍ය වලට අපි probable sentences කියලා එහෙම නැත්නම් possible situations කියලා මම කියන්නේ. possible situations කියලා මේවට කිව්වා දෙවෙනි එකට මම කිව්වා imaginary condition the imaginary situations කියලා කියන්නේ තුන්වෙනි එකට කිව්වා impossible situations කියලා පුතාට grammar note එක බැලුවොත් මතක් වෙනවා මේ ටික. ඒකට මම කියන්නේ නැති පළවෙනි එකෙන් අපි ඒ කියන්නේ possible situations වාක්‍ය හදාගන්නේ එක පැත්තක් simple present tense આવොත් අනිත් පැත්ත කොහොමද ලියන්නේ කියලා කිව්වේ. එක පැත්තක් simple present අනිත් පැත්ත මොකද වෙන්න ඕනේ? Simple past tense. නෑ. Future tense. අනිත් පැත්ත Simple view. simple future tense එකෙන් තියන්නේ කියලා කිව්වේ type 1 එකේ අර possible situations වල එක පැත්තක් simple present අනිත් පැත්ත simple future. ඒ කියන්නේ මෙන්න මේ වගේ example එකක් ගන්න පුළුවන් අපිට. if you learn English හරි එහා පැත්ත ගන්න පුළුවන් ඊළඟ වාක්‍ය you will get a good job කියලා. හරි if you learn English you will get a good job. ඔය ආකාරයෙන් type 1 එකේ එක පැත්තක් simple present වෙනවා අනිත් වාක්‍ය simple future. number 2 type 2 එකේ imaginary condition වල මොකද්ද grammar rule එක සර් කියලා දුන්නේ මතක තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. එක පැත්ත simple past tense නම් අනිත් පැත්ත would plus verb base form. Plus verb base form ලැබිය යුතුයි. ඔව් මෙන්න මෙහෙම ගත්තොත් එමේ if you learned English ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් learned කියලා තියෙන past tense එහා පැත්ත ලියන්න ඕනේ you will එහෙම බෑ you would get a good job කියලා you would get a good job කියලා හරි කොට type 2 එකේ එක පැත්තක් past tense වෙනවා simple past tense ලියන්න ඕනේ අනිත් පැත්ත would plus verb base form. then what about the type 3 මේකට අපි කිව්වා impossible situations කියලා. ඒක කොහොමද එනවා කිව්වේ? එක පැත්තක් එනවා Would have yes එක පැත්තක් past perfect නම් would have අනිත් පැත්ත would have plus Would verb. have past participle. if you past had learnt English if you had learnt English කියලා ගත්තා එක පැත්තක් අනිත් පැත්ත උඩ ලියන්න ඕනේ you would have got a good job you would have got a good job කියලා මෙන්න බලන්න එක පැත්තක් had learnt past perfect එකෙන් තියෙන්නේ අනිත් පැත්ත would have got කියලා ගන්න right ඉතින් පළවෙනි එකට possible situations කිව්වා type 2 එකට අපි කිව්වා imaginary situations කියලා
type 3 එකට impossible situations කියලා කිව්වා. ඉතින් මේවා අපි ඊටාම සරලව හරි examples උත් එක්ක මම පුතාට එක්ක සාකච්ඡා කරලා තියෙනවා. හරි මතක තියාගන්න වාක්‍ය හදද්දි letter writing essay writing වල වාක්‍ය ලියද්දි you can follow these grammar rules. මේ කියන ව්‍යාකරණ නීති ටික follow කරන්න පුළුවන් ඔයාලට. හරි. දැන් ওই ටික තමයි ගිය සෙනසුරාදා අපි සාකච්ඡා කරේ. ඒ වගේම තමයි we had our class on Sunday morning. ඉරිදා පාන්දරත් class එක අපි කරා. ගියේ ඉරිදා පාන්දරත් class එක කරා. එදා on that day we discussed a letter writing. අපි letter writing එකක් තමයි එදා ඉරිදා සාකච්ඡා කරේ. හරි? අපි දැන් මේ දවස්වල ඉගෙන ගන්නේ letter writing part එක. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා O level exam එකේදී ලකුණු 35ක් ගන්න පුළුවන් writing part එකට. හරි writing part කියලා කියන්නේ මේ letter writing, essay writing, notes, notices, graph analysis. දැන් මේ දවස්වල අපි දැන් ඉඳන්ම O level exam එක ටාගට් කරලා හරියටම මේ දේවල් ටික ඉගෙන ගන්නවා. ඒ කියන්නේ 10 වසරේ මට්ටමේ ඉගෙන ගන්නවා කියන දේ නෙමෙයි. හරියටම කෙලින්ම exam එකම ටාගට් කරලා. මම ඔයා 10 දින්නේ 11 දින්නේ කියන දේ බලන්නේ නැහැ. කෙලින්ම exam එකේම ලියන්න. O level papers වලම ලියන්න පුළුවන් විදිහට මේ writing part එක උගන්වගෙන යන්න. හරි? නැත්නම් 11 වසරට ගියපුවම තව ටිකක් වැඩිපුර උගන්වන්න පුළුවන්. හරි? ඒක නිසා දැන්ට 10 වසරට මේ ඇති කියලා එහෙම හිතලා නෙමෙයි. කෙලින්ම දැම්මම O level exam එක ටාගට් කරලා සියල්ල උගන්වගෙන යන්න පුළුවන්. ඒ අර්ථයේ පුතාලත් එක්ක මම සාකච්ඡා කරා මුලින්ම letter writing කියන මාතෘකාව. හරි? letter writing කියන මාතෘකාව අපි සාකච්ඡා කරන්නේ. පුතාලට සර් ඉතා පැහැදිලිව කිව්වා there are two kinds of letters in English language. එහෙම නැත්නම් there are two kinds of letters. letters වර්ග දෙකක් තියෙනවා, ලිපි වර්ග දෙකක් තියෙනවා. මොනවද ඒ කියලා මට චුට්ටක් කියන්න බලන්නකෝ. Formal letter and informal letter. Formal letters, informal letters. Formal letters and informal letters. Right? The formal letters කිව්වේ රාජකාරී ලිපි, informal letters කිව්වේ පෞද්ගලික ලිපි. හරි? ලකුණු 10ක ප්‍රශ්නයක් O level exam එකේ. Right? You can get 10 marks for this question in the O level exam. හරි? Formal letters ඇත්තේ සර් හරි පැහැදිලිව ඔයාලට ඉගෙනුවා. රාජකාරී ලිපියක structure එක. එහෙම නැත්නම් format එක. කොහොමද අපි රාජකාරී ලිපියක් ලියන්නේ? ආකෘතිය උඩින්ම ලියන්න කිව්වා senders address. ඊට පස්සේ ලියන්න කිව්වා receivers address, salutation එක, topic එක. මතක තියාගන්න topic එකේම ලියන්න කිව්ව විදිය. අමතක කරන්න එපා. a and the සහ prepositions හැරෙන්න අනිත් අකුරු වල පළවෙනි අකුර මොකද්ද වෙන්න ඕනේ කීවේ? අනිත් අකුරු a and the සහ prepositions වල හැරෙන්න මාතෘකාව අනිත් අකුරු මුල අකුර capital වෙන්න ඕනේ. හරි මාතෘකාව කියලා කියන්නේ formal letter එක අරමුණ ප්‍රධාන අරමුණ තමයි මාතෘකාව විශ්යෙන් ගන්න අපි. ඒ වගේම මාතෘකාව වල අන්ඩර්ලයින් කරන්න කිව්වා. ඒවා පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලිපිය ස්ටාර්ට් කරන විදිය, ලිපිය අවසන් කරන විදිය, ලිපිය තුල තමන්ගේ අරමුණ ප්‍රකාශ කරන විදිය. හරි ඒ සියල්ල හරි පැහැදිලිව පුතාට කියලා දුන්නා formal letters. ඒ වගේම මේ වෙද්දි අපි formal letters තාම එකක්වත් ලියලා නැහැනේ. මම ඔයාලට ලියන්න දැන්ට මට මතක විදියට I have already given you two formal letters to write down. Formal letters දෙකක් ලියන්න කියලා දුන්නා. එක formal letter එකක් තමයි ලියන්න කිව්ව එක. පළවෙනි එක තමයි ඔයා ඉස්කෝලේ අර මේ science society එක. science society එකෙන් යනවා යන්න හිතාගෙන ඉන්නවා වික්ටෝරියා ඩෑම් එක බලන්න. හරි වික්ටෝරියා ඩෑම් එක බලන්න යන්න හිතාගෙන ඉන්නවා මීට අදාළව. හරි ඒ වික්ටෝරියා ඩෑම් එකේ කාට හරි මේ මැනේජර්ද කාට හරි මොකද ලෙටර් එකක් ලියන්න කියලා දුන්නානේ කාටද? ඩිරෙක්ටර් ඔෆ් ජෙනරල්. හරි නේද? මේ අධ්‍යක්ෂක ජෙනරාල්ට ලෙටර් එකක් ලියන්න කියනවා. සර් මේකේ ප්‍රශ්නේ ඔයාට දුන්නා. ඒ වගේම තනියම මට ගොඩක් ළමයි ලියලා එවලක් තිබ්බා. හොඳයි ඒක චෙක් කරලා බලුවා සමහරව වෙලා තිබ්බේවා. ඒ වගේම සර් සිංහලෙන් වාක්‍ය වගේක් ලියන්න දෙන්නේ. එහෙමද? WhatsApp group එකට එවලා තිබ්බා සිංහලෙන් වාක්‍ය ටික. Yes sir. හරි. ඒ වගේම තමයි ගිය ඉරිදා තවත් formal letter එකක් දුන්නා pass paper එකම ආපු. මේවා O level pass paper වල ආපේවා. මේක මට මතක විදිහට මේ science society එක 2030 O level paper එකේදී මම තිබ්බේ. මම කියන්නත් දෙති ඔයාලට. හරි 2003 හරි 2008 හරි ඔහොම මම කියන්නේ නැති. හරි මේ pass paper එක O level paper එක කියලිම හරි ආපු එක. ඒ වගේම තවත් එකක් ලියන්න කිව්වා
ඔයාගේ ප්‍රදේශයේ පොඩි ගැටලුවක් තියෙනවා transport facilities නැහැ. ප්‍රවාහන පාසුකම් නැහැ. හරි? අන්න ඒවට විසඳුමක් වශයෙන් SLTB එකේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් එකේ මැනේජර්ට හරි ගමනාගමන මණ්ඩලයේ මැනේජර්ට කළමනාකරට ලියන්න ලියුමක්. ඕකේ සර් ක්වෙස්චන් එක දුන්නා. ඔයාට තනියම ලියන්න කිව්වා සිංහල වාක්‍ය ටික දුන්නේ. එහෙමනේ. ඔය ටික ෆෝමල් ලෙටර්ස් වල කොහොම නේද අපි උගන්වලා තියෙන්නේ ඔච්චරයි නේද? Yes, sir. ඉන්ෆෝමල් ලෙටර්ස් වලත් සර් ෆෝමැට් එක හරි පැහැදිලිව දුන්නා. කොහොමද ආකෘතිය වෙන්නේ? හැබැයි ෆෝමල් ලෙටර්ස් අපි පළවෙනියටම ලිව්වා එකක් සම්පූර්ණයෙන් ලිව්වා ඔයාට ලියන්න කියලා ඊට පස්සේ සර් වචන ටික දීලා මගේ ලෙටර් එකක් මන් දුන්නා. පළවෙනි එක අපි ලිව්වේ මොකද්ද? යාළුවෙක්ට ක්ලාස්මේට් කෙනෙක්ට හරි ඔයාගේ ගෙදර එක්සෑම් එකකින් පස්සේ එන්න කියලා. හරි එක්සෑම් එකකින් පස්සේ එන්න කියලා. ඒක ලිව්වනේ. සර් ආන්සර් එක දුන්නා ටීචර්ස් ආන්සර් කියලා වාට එකක් ලියන්න දුන්නා. මගේ ආන්සර් එක මතකයිද? right. ඊට පස්සේ දෙවෙනි ලෙටර් එක තමයි අපි ලියන්න ගත්තේ informal letters වල මොකද්ද classmate ලියුවා someone has started smoking right someone has started smoking අන්න ඒ ලෙටර් එක හරි ඒකෙත් ඔයා තනියම ලියන්න කිව්වා ඒ වගේම මගේ ආන්සර් එකත් මම දුන්නා මට කියන්න මගේ ආන්සර් එක මම දුන්නාද Oh, sir. Yes, sir. සම්පූර්ණ ඉන්ෆෝමල් ලෙටර්ස් දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. හරි. අද මම තුන්වෙනි ඉන්ෆෝමල් ලෙටර් එක ක්ලාස් එකේ අවසානයේදී දෙනවා. ඒක ඔයා තනියම ලියන්න ඕනේ 2010 O level paper එකේ ආපු එක. 2010 O level paper එකේ ආපු ඉන්ෆෝමල් ලෙටර් එකයි අපි ලියන්නේ. දැන් ඔයා 11 වසරේ තාම ගිහිල්ලා නැහැ. නමුත් 10 වසරේම මේවා කරමු. ඒතකොට කෙලින්ම 11 වසරේ වැට් ටික පටන් ගන්නවා දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ පෙබරවාරි වගේදී පාස් පේපර්ස් මුල ඉඳලා ලියන්න පටන් ගන්නවා. හරි? ඒකට දෙවෙනි වාරෙක් වෙන්න කලින් හරි O level paper එක ලියන මට්ටමටපත් කරනවා. ඒක තමයි ටාගට් එක. මම මුලින් ඉඳන් කියවනේ ඒක ඔයාලට. හරි. ඒකට කෙලිම පාස් පේපර්ස් වල තියෙනවමයි ගන්නෙ. 11 වසරේට ආපුවමයි ගන්නෙ. අය 10 වසරේ කියලා චුට්ටක් ලේසි වෙන්න එහෙම නැහැ. කෙලිම ඒවම ගන්නවා. right. ඒ වගේම එතකොට මේ සයන්ස් සොසයිටි එකෙන් වික්ටෝරියා ඩෑම් එක බලන්න යන්න තියෙන ඒ ලෙටර් එක අපි ලියන්න ඕනේ. ඒක සිංහලෙන් මම වාක්‍ය ටික WhatsApp group එකට එවලා තියෙනවා. හරි? ගන්න මේ වාක්‍ය ටික මට කියන්න did you write down the Sinhala sentences which I have given to you in your writing book? ලියාගෙන තියනවාද මම දීපු අර සිංහල වාක්‍ය ටික වගේ writing book එකේ? letters ලියලා දැන් ලියාගෙන තියනවාද මේ WhatsApp එකට එවපු ටික? Yes, sir. Yes, sir. Yes, sir. අපි ඒකයි ගන්න මුලින්ම. ගන්න පුතා ඒ ප්‍රශ්නේ ගාවට. අර වික්ටෝරියා ඩෑම් එක බලන්න යන්න අවසරය ඉල්ලලා ලෙටර් එකක් ලියන්න තියෙනවා අපිට. ඒ පාස් පේපර් එක ආපු O level පාස් පේපර් එක ආපු ප්‍රශ්නයක්. පැහැදිලිව සර් වාක්‍යයෙන් වාක්‍ය අරගෙන වාක්‍ය හදාගන්න විදිහ කියලා දෙන්න. සමහරව මට මගේ ආන්සර් එකත් ඒ මම මේ සිංහල වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරලා එවලා තිබ්බා. චූටි චූටි අඩුපාඩු වගේ තියෙනවා. ඒව හදාගන්න ඕනේ. right. මෙන්න question එක. So නැවත වතාවක් ප්‍රශ්නය කියනවා මෙන්න දීලා තියෙනවා පළවෙනි ෆෝමල් ලෙටර් එක Science Society of your school wishes to visit the Victoria Dam of Mahaweli scheme. පාසල් විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවලු බලන්න යන්න මොකද වික්ටෝරියා වේල්ල. Write a letter to the Director General. ලියන්න කියනවා ලියුමක් අධ්‍යක්ෂක ජෙනරාල්ට මහවැලි ඔතොරිටි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්ට ලෙටර් එකක් ලියන්න කියනවා asking for permission අවසර ඉල්ලමින් to visit බලන්න යන්න මේ ස්ථානේ give the following details කියලා මේ පාඩ විස්තර වගේක් දෙන්න තියෙනවා යන්න ඉන්න දවස වෙලාව ළමයි සහ ගුරුවරු මේ ප්‍රමාණය සම්බන්ධ වෙන කොපමණ වෙලාවක් එතන ගත කරලා ඔය වගේ විස්තර ටිකක් දීලා තියෙනවා අවසර ඉල්ලලා ලියන්න තියෙනවා right පුතාලා එහෙනම් මේක ෆෝමල් ලෙටර් එකක් මට කියන්න මේ ෆෝමල් ලෙටර් එක මේ O level paper එක ආවේ ඔයාටත් ඔය වගේම එකක් එයි ලකුණු 10ක ප්‍රශ්නයක් when you write down this letter what you should write down on the left side මොකද්ද at first මොකද්ද මුලින්ම උඩින් වම් පැත්තේ ලියන්න Sender's address. write down sender's address යමන්නාගේ ලිපිනේ ලියන්න හරි එතකොට යමන්නාගේ ලිපිනේ කියලා ඔයා මේකේ ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක ලිව්වොත් හරියනවද
හරි හරි වාගේ ගෙදර ඇඩ්‍රස් එකේම ලියන්න බෑ නම්බර 45 සමනල මාවත හොරණ එහෙම මේ එහෙම ලියන්න බෑ ගෙදර ඇඩ්‍රස් නම්බර 45 සමනල මාවත හොරණ එහෙම ලියුවොත් එහෙම මේ මහවැලි ස්කීම් එකේ මේ ඩිරෙක්ටර් ජෙනරල් බලයි මේ කොහෙද මේ සමනල මාවතක් කොහෙද කියන හොරණ මේ කවුද මේ ලියලා තියෙන්නේ ඒකට එහෙම ඇඩ්‍රස් එකක් ලියන්න බෑ ඒතර මෙතන ඇඩ්‍රස් එක ලියද්දි මොන ඇඩ්‍රස් එකද ලියන්න ඕනේ යවන්නාගේ ලිපිනේ full address එක yes you should write down your school's address පාසලේ address එකයි ලියන්න හරි අපි ගමු ඔයාගේ පාසලේ address එක ලියන්න හරි මම ලියන්නම් මේ Royal College ඔරණ කියලා ලියන්න හරි ඒ වගේම ඒකම ඊට පස්සේ you can write down you can put the date දිනේ දාන්න පුළුවන් හරි මෙන්න මේ ආකාරයෙන් right day එක month එක year එක හරි පුතේ මෙන්න ලියුවා මගේ address එක එතකොට මේක දැන් ඩිරෙක්ටර් ජෙනරල් අරන් බලනවා අරන් බලපු ගමන් බලන්නේ කොහෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ iSchool එකකින් එවලා තියෙන හොරණ Royal College එකකින් එවලා තියෙන කියලා තීරණය කරන්න පුළුවන් right ඊට පස්සේ මොකක්ද අපි ලියන්නේ receiver's address yes you should write down the receiver's address ලබන්නාගේ ලිපිනේ පුතා ලියන්න ඕනේ ලබන්නාගේ ලිපිනේ ලියද්දී අපි කොහොමද මෙතන නම් අනුව ලියන්නේ මුලින්ම මම කිව්වා ලැබෙන කෙනාගේ මොකද්ද ලියන්නේ කියලා ලැබෙන කෙනාගේ මොකද්ද ලියන්න ඕනේ තනතුර the post should be written at first මොකද්ද මෙයාගේ තනතුර director general ඔව් director general හරි කියලා දැම්මා ඊට පස්සේ මහවැලි authority හරි මහවැලි authority right or the director general මහවැලි authority හරි ඒ ඇති ඊට පස්සේ පුතා මොකද්ද ලියන්නේ salutation yeah salutation මෙතන මොකද්ද දාන්න salutation එක ඔයා dear sir dear sir කියලා දැම්මා හරි dear sir කියලා දාන්න ඊට පස්සේ ඔයා මොකද්ද ලියන්න ඕනේ you can write down topic එක අවශ්‍ය නම් මේ මුලින්ම මෙහෙම පටන් ගන්න එහෙම නැත්නම් ඉතින් මැදින් topic එක ලියන්නත් පුළුවන් right topic එක මොකද්ද මෙතන ලියන්නේ topic එක කියලා කියන්නේ මොකද්ද පුතේ formal letter එක topic එක කියලා කියන්නේ මේ letter එක ලියන ප්‍රධානම අරමුණ මොනවා ගැනද මොකක් සම්බන්ධයෙන්ද මේ ලියන්නේ කියන ප්‍රධාන අරමුණයි අපි කෙටියෙන් in brief we write down as a topic හරි මේ ප්‍රධාන අරමුණ තමයි අපි කෙටියෙන් ලියන්නේ මාතෘකාව වශයෙන් ඒ වගේම යටින් අන්ඩර්ලයින් කරන්නත් ඕනේ ඒ කියන්නේ මෙයාලා මේ ඩිරෙක්ටර් ජෙනරල්ට මේ ඔක්කොම ලෙටර් එකේ සමාට කියව ඉන්න බෑ එයාට බලපු ගමන් තියෙන්න ඕනේ මොකක් සම්බන්ධයෙන්ද මේක තියෙන්නේ හරි මොන කාරණාව සම්බන්ධයෙන්ද මේ තියෙන්නේ කියලා වාට බලපු ගමන් එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒකයි අපි ටොපික් එකක් දාන්නේ right මෙතන එතකොට ප්‍රධාන අරමුණ මොකක්ද මේ සයන්ස් සොසයිටි එකේ බලාපොරොත්තුව මොකද්ද මේ වික්ටෝරියා ඩෑම් requesting for permission to area Victoria Dam ඔව් දැන් වික්ටෝරියා ඩෑම් එක බලන්න යන එකනේ ප්‍රධාන අරමුණ. ඒකට ඒක බලන්න යනවා කියන්නේ ඩිරෙක්ටර් ජෙනරල්ගේ මොකද්ද අවසර ගන්නවා නේ. ඒතර අපිට මාතෘකාව හදා ගන්න පුළුවන් අවසර ලබා ගන්න වික්ටෝරියා වේල්ල බලන්න. හරි අවසර ලබා ගන්න වික්ටෝරියා වේල්ල බලන්න. කොහොමද අපි මේක ලියන්නේ? requesting for permission right requesting for permission හරි එහෙම නැත්නම් asking for permission හරි ඕන එකක් ගන්න requesting for permission එහෙම නැත්නම් asking හරි asking එහෙම නැත්නම් requesting for permission හැමති එකක් ඔයා ගන්න for permission to visit බලන්න to visit the Victoria Dam බලන්න සර් ටොපික් එක හරියට ලියලා තියෙනවද කියලා ටොපික් එක හරියට ලියලා තියෙනවද කියලා බලන්න මෙන්න asking එහෙම නැත්නම් requesting for permission අවසර to visit බලන්න the Victoria Dam Victoria Vale හරි එක්ක getting permission කියලා ලියන්නත් පුළුවන් හරි අපිට කැමති දෙයක් ලියන්න එතන ගැලපෙන විදියට පුතාට මතක තියාගන්න කිව්වා prepositions සහ and the prepositions and the කියන වචන හැර අනෙක්
අකුරු අනිත් වචනවල පළවෙනි අකුර capital. මෙන්න asking කියද්දි ඒ අකුර capital. requesting කියද්දි R capital. for කියන්නේ preposition එකක් ඒ නිසා F simple ලියනවා. permission කියලාදී P capital ලියනවා. to කියන්නේ preposition එකක් ඒක simple ලියනවා. visit කියද්දි V capital ලියනවා. හරි. the කියන කිරේ ඕනේ Victoria Dam කියද්දි V capital. හරි. dam කියද්දි D capital. හරියටම ලියන්න. හරියටම ලියන්න. සමහර අමතක වෙලා තියෙනවා. right. මෙන්න වික්ටෝරියා වේල්ල බලන්න අවසර ගැනීම සඳහා යොමු ලියන්න. මෙන්න ලිව ටොපික් එක අන්ඩර්ලයින් කරන්න. right. ඔය හැම එකටම ලකුණ ගන්න වගේ දෙනවා. මෙතන ඇඩ්‍රස් එකට මේ දෙකටම ලකුණක් හම්බ වෙයි. හරි. මේ සැලියුටේෂන් එකටයි ටොපික් එකේ වැරදි තියෙන්නේ ලකුණක් හම්බ වෙයි. ලකුණු දෙකක් විතර හම්බ වෙනවා ඒ වැරදි. හරි. ඊට පස්සේ ඔන්න ඔව් කියන්න. කියන්න පුතා. අර අකුරු කැප්චර් කරන්නේ ඒක ලියන ඒ ස්ටයිල් එක ඒ විදිහට තමයි ඒකේ නීතිය. මම අර දුන්නේ ෆෝමල් ලෙටර්ස් ලියදී ෂෝට් ෆෝම් භාවිතා කරන්න බෑ. ඒ වගේම ලියන කාරණාව හරියට ලියන්න ඕනේ. ඒ වගේම මේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. හරි? ඒකේ ලියන ආකාරයක් ස්ටයිල් එකක්. හරි? and the සහ prepositions යන අනිත් වචනවල පළවෙනි අකුර කැපිටල්. ලිවිය යුතු ආකාරය. විධිමත් ලිපියක රාජකාරී ලිපියක මාතෘකාව එහෙමයි ලියන්නේ. right. අපි එහෙනම් ඔන්න දැන් ලියන්න ගන්නවා වාක්‍ය සෙට් එක. ලියලත් ඇති චෙක් කරගන්න උත්තර ටික පුතා හරියට ලියලා තියෙනවද? එහෙම නැත්නම් මගෙත් එක්ක ලියන්න. මම වාක්‍යයෙන් වාක්‍ය නැවත බෝඩ් එකේ ලියලා දිග වාක්‍ය තියෙනවා කඩලා ඒවා ලියන විදිය පෙන්නනවා. හරි? මොන පාඩමේද මේ වාක්‍ය උගන්වලා තියෙන tenses ද be verbs ද මොනවද කියලා පෙන්නනවා. right. මෙන්න පළවෙනි වාක්‍යය. ගන්න මේවා ලියලා ඇති වාක්‍ය ටික සේව කරන්න තියෙන WhatsApp එකට. අපි මේ ලියුම ලියන්නේ අවසර ඉල්ලන්නයි ඔබගෙන් වික්ටෝරියා වේල්ල බලන්නේ වික්ටෝරියා වේල්ල බලන්න එන්න. ටිකක් දිග වාක්‍යයක්. බය වෙන්න එපා කොටස් කරලා වෙන් කරගමු. හරි. මං කිව්වා ෆෝමල් ලෙටර් එකක් ලියද්දි මුලින්ම කෙලින්ම කාරණාව තමයි ලියන්නේ. පර්පස් එක. වෙන වෙන අනවශ්‍ය කරුණු ලියන්නේ නැහැ. ඩිරෙක්ටර් ජෙනරාල්ට ඔයාලට ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට ගොඩක් කාලෙකින් ලියන්න බැරි වුණා. හරි. ඒකෙන් අදහස් කරන්නේ මට ඔයා අමතක වෙලා ඇති කියලා. දැන් ඔයාට කොහොමද? හරි. ඔයා ළඟදි බැන්දා කිව්වා නේද? You have got married recently. How many children do you have now? දැන් ළමයි කීයක් විතර ඉන්නවද? I think more than 3 children you have. මං හිතනවා ළමයි 3 වඩා ඇති දැන්. හරි? එහෙම ඒවා එහෙම ලියන්නේ නැහැ ඩිරෙක්ටර් ජෙනරාල්ට. හරි? මහවැලි ඔතොරිටි එකේ. එයා බලයි මේ මොන මගුලක්ද යකෝ මේ ලියලා වෙලා තියෙන මේ මගේ ළමයි ගැන අහන්නේ මේ කී දෙනෙක් ළමයි ඉන්නවද? ඒ නිසා ඒවා එහෙම ලියන්නේ නැහැ. දෙලින්ම කාරණාව ලියන්න. හරි? අනවශ්‍ය විස්තර මුකුත් ඇතුළත් කරන්න බෑ. යාළුවෙක් වගේ නෙමෙයි. right. පුතා අපි එහෙනම් කොහොමද ලියන්නේ මේක? අපි මේ ලියුම ලියන්නේ අවසර ඉල්ලන්නයි ඔබගෙන් වික්ටෝරියා වේල්ල බලන්නේ. right. අපි මේ ලියුම ලියන්නේ කියලා අපි කොහොමද කියන්නේ? මට කියන්න ලියපුව මේ වාක්‍ය We are writing this letter. right. අපිට ලියන්න පුළුවන් මේක present continuously මේ දැන් ලියන නිසා we are writing කියලා හරියට ලියන්න සමහරු තාමත් double t ලියනවා writing. එහෙම බෑ. t එක විතරයි එන්නේ. WRIT එන්නේ. We are writing this letter. අපි මේ ලියුම ලියන්නේ. right. කාරණාව කියන්නේ අවසර ඉල්ලන්නයි ඔබගෙන් වික්ටෝරියා වේල්ල බලන්න එන්න. කොහොමද කියන්නේ? We are writing this letter to ask permission to To visit ask you permission at to visit Victoria Dam. Victoria yes. We are writing this letter. ඊට පස්සේ වෙනවා අවසර ඉල්ලන්නයි. හරි? To ask permission. අර මාතෘකාවේ ඔයා ලියුප් එක අවශ්‍ය නම් ලියන්න පුළුවන්. හරි? මාතෘකාවේ ලියුප් එක එහෙමම ලියන්න පුළුවන්. හැබැයි asking කියලා ගන්න එපා to වලින් පස්සේ verb එක base form දාලා ලියන්න.
to asking කියන්නේ to වලින් පිටිපස්සේ ක්‍රියාපදයක් આવොත් මූලික ස්වරූපයෙන් කියන්නේ to ask to get හරි to request අන්නේ විදිහට to ask permission ඔයාගෙන් කියලා තියෙනව නේද ඔබෙන් කියලා තියෙනවනේ ඔබගෙන් from you කියලා මෙතන ඕන නම් ගන්න පුළුවන් from you මොනවටද වික්ටෝරියා වේල්ල බලන්න එන්න from you to visit බලන්න එන්න කියන ඉදිකටම මේ වචන දෙකටම come to visit කියන්න ඕනේ බලන්න එන්න කියන to visit කියලා ගන්න to visit the Victoria Dam වෙනත් ආකාරයකට ලියලා තිනු නමෙන් අහන්න මැසේජ් එකක් එවන්න we are writing this letter to ask permission from you to visit the Victoria Dam හරි අපි මේ ලියුම ලියන්නේ we are writing this letter අවසර ඉල්ලන්නයි to ask permission ඔබගෙන් from you ඔබට කියන්නේ you ඔබගෙන් කියන්නේ from you Victoria වේල බලන්න to visit the Victoria Dam බලන්න එන්න කියදි සමහරුන්ට to come to visit වගේ දානවා come කියන වචනේ අවශ්‍ය නැහැ බලන්න එනවා බලන්න යනවා හරි ඒ ඔක්කොටම visit කියලා තමයි වචනේ භාවිත කරන්නේ sir ask permission කියන්න බැරිද මොකද ask permission කියන්න අවසරයක් කියන එක නෙමේ අවසර කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අවසරයක් නෙමෙයි අවසර නිසා to ask permission right එහෙනම් ඔන්න පළවෙනි වාක්‍යය හරි නේද අපි ගමු දෙවෙනි වාක්‍යය මේ O level paper එක තිබ්බ එකක් හරි O level paper එක තිබ්බ එකක් මේ ලියන්න right අපි ලියනවා දෙවෙනි letter දෙවෙනි sentence එක letter එකේ තියෙන අපේ පාසලේ විද්‍යා සංගමය බලාපොරොත්තු වෙනවා අපේ පාසලේ විද්‍යා සංගමය බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා වේල්ල නරඹන්න එන්න වික්ටෝරියා වේල්ල නරඹන්න එන්න ටිකක් දිග වාක්‍යයක් මේක නරඹන්න එන්න කොහමද අධ්‍යාපන චාරිකාවක් ලෙස ටිකක් දිග වාක්‍යයක් බය වෙන්න එපා වන්න සර් කොටස් කරලා ලියන විදිය කියලා දෙන්න right mic off right අපේ පාසලේ විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවා වික්ටෝරියා වේල්ල නරඹන්න එන්න අධ්‍යාපන චාරිකාවක් ලෙස right පුතා අපේ පාසලේ විද්‍යා සංගමයේ බලාපොරොත්තු වෙනවා කියලා කියද්දි මට කියන්න මුලින්ම what is the tense of this sentence මේකේ tense එක මොකක්ද future tense බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වුණා නෙමෙයි බලාපොරොත්තු වේවි නෙමෙයි බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා simple present tense ඔව් අනාගත කාල අදහසක් මේකෙත් තියෙනවා ගැබ් වෙලා තියෙනවා අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන තමයි කියන්නේ නමුත් මේක බලාපොරොත්තු වෙනවා කියලා කියද්දි simple present tense එහෙනම් simple present tense වාක්‍යයක් මේ තියෙන්නේ ගන්න subject එක මුලට verb එක ලියන්න ඊටු කොටස ලියාගෙන යන්න right බලමු අපේ පාසලේ විද්‍යා සංගමය කොහොමද ලියන්නේ Science Society of our school. yes අපිට ගන්න පුළුවන් අපේ පාසලේ විද්‍යා සංගමය කියන්නේ මේක මෙහෙම ලියන්නත් පුළුවන් හරි අපේ කියලා Our school science society. our schools science society කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාට association ඔව් එහෙම නැත්නම් කොහොමද පුතේ ලියන්නේ association ඔව් association
ඔව් දැන් සංගමය කියන්නේ association කියලා ගන්නත් පුළුවන් society කියන්නත් පුළුවන් හරි එහෙම නැත්නම් the science society of our school කියලා කියන්නත් පුළුවන් මතක තියාගන්න අපේ පාසලේ විද්‍යා සංගමය කියද්දි our schools science society කියන්නත් පුළුවන් දැන් මෙතන association දාගත්ත කමක් නැහැ එහෙම නැත්නම් the science society of our school කියන්නත් පුළුවන් හරි අපි මෙහෙම ගමු our school science society බලාපොරොත්තු වෙනවාට hope කියන්න පුළුවන් expect කියලා කියන්න පුළුවන් හරි මම ගන්නම් hope කියන වචනේ හැබැයි hope කියලා තියන්න බෑ simple present නිසා මේ පාසලේ විද්‍යා සංගමය කියද්දි ඔක්කොම එකක් වශයෙන් ගන්නෙ හරි සංගමයක් වශයෙන් ඒකට ඒක වචනයි s එකක් වෙනවා hopes our school science society hopes මොනවද බලාපොරොත්තු වෙන්නේ To visit Victoria Vale නරඹන්න වාක්‍ය තුල ක්‍රියාපද දෙකක් තියෙනවා. එකක් තමයි බලාපොරොත්තු වෙනවා කියන එක. තවත් ක්‍රියාපදයක් තියෙනවා නරඹන්න එන්න දෙවෙනි ක්‍රියාපදය. කොහොමද මේ දෙවෙනි ක්‍රියාපදේ සම්බන්ධ කරන්නේ? බලාපොරොත්තු වෙනවා කියන ක්‍රියාපදේ දාලා තියෙන්නේ. ඒ ළඟටමයි දාන්න ඕනේ දෙවෙනි ක්‍රියාපදේ. Our school science society hopes to visit to visit කියලා ගන්න. To visit. හැබැයි to වලින් පස්සේ ක්‍රියාපදේ ing බෑ. To visit කියලා කියන්නේ. To visit හරි නරඹන්න එන්න කියන්නේ visit to come to visit ඒව ඕනේ නරඹන්න එන්න කියන්නේ තනි වචනයක් not to visit මොකක්ද Victoria Vale The Victoria Dam. the Victoria Victoria Dam sir. the Victoria Dam හරි අන්න our school science society අපේ පාසලේ විද්‍යා සංගමේ බලාපොරොත්තු වෙනවා hopes නරඹන්න to visit Victoria Vale the Victoria Dam ඊට පස්සේ තියෙනවා අධ්‍යාපන චාරිකාව ලෙස මේක අගේ ඉඳන් මුලට ගන්න ලෙස අධ්‍යාපන චාරිකාවක් කියලා ලෙස කියන්නේ මොකද්ද as an As an educational trip. yes අධ්‍යාපන චාරිකාවක් අද කයන්නකුත් තියෙනවා මෙහෙම ලියුවක් හරි Educational trip. as an educational tour educational trip කියන්න පුළුවන්ද අද කයන්න නිසා දාලා බෑ. educational trip බෑ sir. මේ මොකද්ද And done. vowel sound and educational trip. One. Our school science society hopes to visit the Victoria Dam as an educational trip. ඔය ආකාරයෙන් බලන්න දිග වාක්‍යයක් වුණත් සර් හරි ලස්සනට කොටස් කරලා ගත්තා. අපේ පාසලේ විද්‍යා සංගමේ our school science society බලාපොරොත්තු වෙනවා කියන hopes වාක්‍ය තුල තවත් ක්‍රියාපදයක් තියෙනවා Victoria Vale නරඹන්න එන්න සම්බන්ධ කරා to කියන preposition එක දාලා to visit මතක තියාගන්න to වලින් පස්සේ verb එකක් ලියුවොත් ඒක base form මූලික ස්වරූපයෙන් වෙන්න ඕනේ ing එහෙම දාන්නේ නැහැ to visit මොකක්ද Victoria Vale the Victoria Dam අධ්‍යාපන චාරිකාවක් ලෙස as an educational trip right අනුපුතේ දෙවෙනි වාක්‍ය ලිය යුතු ආකාරය ලියාගත්ත නේද හැමෝම චෙක් කරගන්න ඔයාලා දෙලත් ඇති right සර් ගන්නවා තුන්වෙනි වාක්‍යය එහෙනම් බලමු තුන්වෙනි වාක්‍යය 11 වසර ළමයින්ට දැන් මේව උගන්වන්න. හරි. එයාලට මගේ 10 වසර පන්තියක් හම්බුනේ නැහැ නේද? හරි. නමුත් 10 වසරින් ඔයාට දැම්මම උගන්වනවා. ආයෙ 11 වසරට ගියපුවාම මේව උගන්වන්න දෙයක් නැහැ. රිවිෂන් වශයෙන් කරා කෙලින්ම පේපර්ස් ටික ලියන්න පටන් ගන්න. right. අපි ගන්නවා තුන්වෙනි වාක්‍යය. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා. හරියටම වාක්‍යය කියන්නේ ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා මෙම චාරිකාව යන්න මාර්තු 7 වෙනිදා right පුතා හොඳින් වාක්‍යය කියවලා ටෙන්ස් එක බලන්න. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා
මෙම චාරිකාව යන්න මාර්තු 7 වෙනිදා. හරි. තීරණය කරලා තියෙනවා. තීරණය කරලා තියෙනවා කියද්දි you can understand the tense. tense එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. Perfect. right. පුතා මට කියන්නේ ඒ අණුව කියලා මොකද්ද අපි කියන්නේ කොහොමද? ඒ අණුව according to yes. ඒ අණුව කියන්නේ according to that. according to that. හරි. ඔය වචන කටපාඩම් කරගෙන තියාගන්න. ඒ අණුව according to that. අපි තීරණය කරලා තියෙනවා. මොකද tense එක? we decided We are decided. අපි තීරණය We කරලා have තියෙනවා. decided. ඔව්. තියනවා කියලා එන්නේ. ඇයි ගෙදර වැඩ කරලා තියෙනවා. Present අම්මා perfect. කරලා තියෙනවා. ඕන් තරගේ දෙලා තියෙනවා. තියනවා කියලා ගත්තේ perfect tenses වල present perfect යටතේ. වාක්‍ය දැක්ක ගාම මතක් වෙනෝනේ හා present perfect එකෙන් තියෙන්නේ. present perfect කිව්ව ගාම වාක්‍ය අද structure එක මතක් වෙන්න ඕනේ. subject එක ගන්න ඕනේ. has හරි have හරි ගන්න ඕනේ. verb එක past participle ලියන්න. එහෙනම් අපි තීරණය කරලා තියෙනවා. කොහොමද කියන්නේ? අපි we have decided we have තීරණය කරනකොට decide ඒකේ past participle decided කියලා ගන්න. ඒ අනුව according to that we have decided අපි තීරණය කරලා තියෙනවා මෙම චාරිකාව යන්න මාර්තු 7 වෙනිදා. තවත් ක්‍රියාපදයක් වෙනවා යන්න කියලා. මෙන්න පළවෙනි ක්‍රියාපදේ තීරණය කරලා තියෙනවා. දෙවෙනි ක්‍රියාපදේ යන්න. එහෙනම් දෙවෙනි ක්‍රියාපදේ ඊට පස්සේ දාන්න ඕනේ. according to that we have decided go කියන්න බෑ. we have decided දෙවෙනි ක්‍රියාව සම්බන්ධ කරන කලින් to go කියලා ගන්නවා. to go. හරි. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා මෙම චාරිකාව යන්න. according to that we have decided to go on this journey, on this trip. චාරිකාව on this trip මාර්තු 7 වෙනිදා. දිනයකට කලින් on කියන preposition එක දාන්න. on 7th of March. According to that we have decided to go on this trip. සාමාන්‍යයෙන් චාරිකාවක් යනකොට කියන්නේ go on කියලා. go on කියලා ගත්තේ ඒකයි. go on this trip on 7th of March. හරි. මම හිතනවා උත්තරත් ලියන්න නැති නිවැරදි. බලන්න tenses මතක් වෙනවා. හරි මේකයි මේ බෝඩ් එකේ වෙනම සර් සිංහලෙන් පවා ලියලා කියලා දෙන්නේ. නැතු මේ ටික මට ඉක්මනට කියන්න පුළුවන්. මෙන්න දීපු වාක්‍ය ටික මෙන්න ඉංග්‍රීසි වාක්‍ය ටික. එහෙම නෙමෙයි. ඔයාලට වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරගන්න විදිය පරණ ග්‍රැමර් ලෙසන්ස් ටික මතක් කරලා දෙන්න. ඒකයි මේ වාක්‍යයෙන් වාක්‍ය වෙන වෙනම අරගෙන කාලය අරන් කියලා දෙන්නේ. හරි? ඒකට ඔයා එකක් ලියන්න ගත්තාම මේවා මේ විදිහට ඉබේට ලියා ගන්න පුළුවන්. on this tour කියලා ගන්නත් පුළුවන් trip වෙනවට. හරි. එක්කෙනෙක් හදන on this tour හරිද කියලා. හරි. trip වෙන. පුතා අපි ගන්නවා හතරවෙනි වාක්‍යය. come to the fourth one. මෙන්න දීලා තියෙනවා. අපේ ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමාපියන් දෙදෙනෙක් සම්බන්ධ වේවි මේ ගමනට. right. මෙන්න sentence එක හොඳට කියවන්න. අපේ ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් සම්බන්ධ වේවි මේ ගමනට. by looking the verb beside the tense correctly. සම්බන්ධ වෙනවා නෙමෙයි තියෙන, සම්බන්ධ වුණා නෙමෙයි තියෙන, සම්බන්ධ වේවි මේ ගමනට කියන tense එක. Simple future Simple future. simple tense එක. Simple future. Simple future tense. ඔව්. simple future tense හරි. මේ මං කියන දේවල් ඇහෙනව නේද පැහැදිලිව? Yes sir. මම මදි වගේ. Yes sir. කලින් චුට්ටක් සිග්නල් මදි සර් දැන් හරි. දැන් හරි නේද? හරි. අපේ ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමාපියන් දෙදෙනෙක් සම්බන්ධ වේවි මේ ගමනට. right. simple future tense එකෙන් මේ තියෙන්නේ. simple future කියලා මේක දිහා බලලා තීරණය කරපු ගමන්ම you should remember the word formation of simple future tense.
simple future වාක්‍ය හදාගන්න word formation එක මතක් වෙන්න ඕන ඔයාට. subject එක ගන්න, will ලියන්න, ක්‍රියාපදේ ලියන්න, ඉතිරි කොටස ලියන්න. right. පුතේ එහෙනම් මට කියන්න මේ වාක්‍යයේ subject එක මොකක්ද? ටිකක් දිග subject එකක් තියෙන වාක්‍යයේ කතෘ සම්බන්ධ වෙන්නේ කවුද මේකට? ඒක තමයි කතෘ. Two teachers and two parents. Teachers and teachers and parents. අපිට ගන්න පුළුවන් අපේ ගුරුවරුන් දෙදෙනෙක් කියන්න. හරි. are two teachers. Two of our teachers. ඔව් එහෙම නැත්නම් තව ගන්න පුළුවන් are two teachers කියන්නේ නැත්නම් තව ටික ලස්සන විදිහට ගන්න පුළුවන් two of our teachers කියලා. two of our teachers කියලා. ඒක එහෙම ලියන්නම් සර්. හරි. අපේ ගුරුවරුන් දෙදෙනෙක් කියන්න. ඔයාලට කියන්න පුළුවන් are two teachers කියලා. ඒ වගේම කියන්න පුළුවන් two of our teachers. ඒ ලස්සනයි ඒ විදිහට. two of our teachers. අපේ ගුරුවරුන් දෙදෙනෙක් සහ කියන්න and දෙමාපියන් දෙදෙනෙක්. two parents කියලා ගමු. two parents. දෙමාපියන් දෙදෙනෙක්. right. two of our teachers and two parents සම්බන්ධ වේවි. සම්බන්ධ වෙනවට join කියලා කියන්නේ future tense නිසා will දාලා ලියන්න join කියලා. will join. සම්බන්ධ වෙනවට join කියනවා. සම්බන්ධ වුණාට join කියලා කියනවා. සම්බන්ධ වේවි නම් will join කියනවා. මේ ගමනට will join this journey. will join this journey. ගමනට කියන්නේ journey කියලා. this two කියන්න බැරිද sir? Our teachers and two parents will join this journey. මේ ගමනට කියලා තියෙන නිසා to භාවිතා කරන්න හිතුනට එපා පාවිච්චි කරන්න ඕන ලියන්නත් පුළුවන් ඉතින්. will join to this journey කියලා. එම මේ this එකට කලින් preposition එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි will join this journey කියලා ගන්න. හරි. Two of our teachers and two parents will join this journey. right. වෙන විදිහකට ලියලා දෙනවා නම් අහන්න මගේ. tour කියන්න බැරිද sir? අදුතා this tour කියන්න බැරිද? this tour කියන ගමන චාරිකාව කියන්න හරි කමක් නැහැ. tour කියන ගන්න පුළුවන්. involved බැරිද sir? involved කියලා කියන්නේ සාමාන්‍යයෙන් මැදිහත් වෙනවා කියන වගේ අදහසක්. හරි. involved කියනවා මැදිහත් වෙනවට වඩා හොඳයි join කියන වචනෙම ගත්තා. join කියන වචනෙම ගත්තා. right. එහෙනම් ඔන්න හතරවෙනි වාක්‍යය ලියපු විදිය. බලන්න අපි ඉගෙන ගත්ත tenses මයි මෙන්න මේ වාක්‍ය වල දැන් apply කරලා තියෙන්නේ. ඒකයි මේ tenses එහෙම ඉගෙනන්නේ. අපේ ගුරුවරුන් දෙදෙනෙක් two of our teachers සහ දෙමාපියන් and two parents දෙමාපියන් දෙදෙනෙක් two parents සම්බන්ධ වේවි will join this journey. මේ ගමනට. right. අපි ගන්නවා පස්වෙනි වාක්‍ය. ඒ වගේම තමයි 10 වසරට අදාළ නිබන්ධනය ආයතනයෙන් ගන්න. හරි. මේ නිබන්ධනය ආයතනයෙන් ගන්න තුන්වෙනි වාර විභාගයට අදාළ වාගේ ටර්ම් ටෙස්ට් එකක් තිබ්බොත් එහෙම third term test එකක් තිබ්බොත් තුන්වෙනි වාරයට අදාළව එන්න පුළුවන් ඉංග්‍රීසි පේපර් එකේ පළවෙනි පේපර් එකේ ඉංග්‍රීසි ෆස්ට් පේපර් එකේ එන්න පුළුවන් ප්‍රශ්න තමයි අගෝස්තු මාසෙ දන් සාකච්ඡා කරන්නේ. මේ ටියුට් එකේ දාලා තියෙන්නේ third term test එකේ ඉංග්‍රීසි වල ෆස්ට් පේපර් එකේ එන්න පුළුවන් ප්‍රශ්න. හරි. අපි ඊළඟ සතියේ මේක සාකච්ඡා කරනවා. ඒ වගේම ටියුට් ක්ලාස් එක සිකුරාදාට දිනවා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ හැමෝම මේකට. මොකද ටියුට් ක්ලාස් එකේදී තමයි ප්‍රශ්න විතරක් සාකච්ඡා කරන්නේ. විභාගෙ එන්න පුළුවන් ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරන්නේ. O level pass papers ලියන්න කලින් ටියුට් ක්ලාස් එකේ අපි 10 වසරේ මට්ටමින් ලියනවා ප්‍රශ්න වලට උත්තර. එහෙම ප්‍රැක්ටිස් කරනවා. ඒතර O level paper එකේ ප්‍රශ්න ගත්තාම කියවලා ඉක්මනින් තේරුම් ලියන්න පුළුවන්. හෙට උදේ පන්තියේ නෑ. හෙට උදේ පන්තිය නෑ. මොකද ගියේ ඉරිදා උදේ පන්තිය තිබ්බ නිසා. සතියක් කර සතියක් තමයි අපි ඉරිදා උදේ ක්ලාස් එක කරන්නේ. හරි. සතියක් කර සතියක. ඒතර හෙට උදේ ක්ලාස් එක කරන්නේ නැහැ. හරි. සිකුරාදා හවස 4:00 ටියුට් ක්ලාස් එක කරනවා. හරි. ටියුට් එකේ homework test 1 එක 2 එක 3 4 5 කරන්න.
ටියුට් එක අරගෙන ටෙස්ට් 1 එකේ ඉඳන් 5 වෙනකම් කරන්න homework. හරි. සාකච්ඡා කරනවා. right. පුතාලා අපි ගන්නවා ඊළඟ වාක්‍යය. පස්වෙනි වාක්‍යය. බලන්න පස්වෙනි වාක්‍යය මොකද්ද සර් දීලා තියෙන්නේ? අපි හිතන විදිහට මේ වචන එහෙම මේ ලෙටර් එකක් ලියද්දී භාවිතා කරන්න. හරි. අපි හිතන විදිහට මෙම ගමන ඉතා වැදගත් වේ. අපි හිතන විදිහට මෙම ගමන ඉතා වැදගත් වේවි අපේ සිසුන්ට. right. මම දන්නවා හැමෝටම කියන්න පුළුවන් අපි හිතන විදිහට කියලා. විදිහට කියන්නේ as කියලායි කියන්නේ. එතකොට අපි හිතන විදිහට කියලා කොහොමද කියන්නේ? As we think. As we think. as we think Oh, as we think. අපි හිතන විදිහට as we think. right. ඊට පස්සේ පුතා මෙම ගමන ඉතා වැදගත් වේවි අපේ සිසුන්ට. මට මේ වාක්‍ය දිහා බලලා කියන්න මෙම ගමන ඉතා වැදගත් වේවි කියලායි මේ තියෙන්නේ. හරි. මොන පාඩමින්ද මොන උගන්වපු බ්‍රහ්ම පාඩමින්ද මේ වාක්‍ය ලියන්න පුළුවන්. පුළුවන් නම් කියන්න. Tenses. ඔව් ටෙන්සස් පාඩමද මේකට සම්බන්ධ වෙන්නේ. පුතාට උගන්වපු පාඩමකින් මේ වාක්‍ය ලියන්න තියෙන්නේ. පුළුවන් නම් ටෙන්සස් Conjunctions. මොනවද? conjunctions නෙමෙයි. නෑ. Positions. No, not the position. we were Yes, very good. ඔව්. ඔක්කොම කියලා ඊට පස්සේ මම දන්නේ නැහැ කිව්වත් දන්නේ නැහැ be verbs කියලා. හරි position කිව්වා tenses කිව්වා ඒවත් නැත්නම් ඉතින් be verbs right. be verbs පාඩමයි මෙතන සම්බන්ධ කරගන්න වෙන්නේ. මෙම ගමන ඉතා වැදගත් වේවි අපේ සිසුන්ට. මේක tenses නෙමෙයි කියලා කියන්නේ හේතුව වාක්‍ය තුල ක්‍රියාපදයක් තියෙනවද? tenses වල ලියපු හැම වාක්‍යයකම ක්‍රියාපදයක් ලියුවා. මේකේ ක්‍රියාපදයක් නේ. හරි ක්‍රියාපදයක් නේ. පුතේ ඔයාට ඉගෙනනවා be verbs කියලා පාඩම. be verbs කියලා සර් පාඩමක් ගන්නවා පන්තියට සම්බන්ධ වුණා නම් ඔයා ඒ දවස්වල ඉගෙන ගන්න ඇති. be verbs කියලා වර්තමාන කාල, අතීත කාල, අනාගත කාලේ භාවිතා කරන්න පුළුවන් be verbs කියලා දුන්නා. වර්තමානයේ භාවිතා කරන්න පුළුවන් කිව්වා am is are. past භාවිතා කරන්න පුළුවන් කිව්වා අතීතයේ කියන්නේ was were. future වල will be. හරි මෙතන be verbs වලින් මොන be verb එකද ගන්න වෙන්නේ? present, the Will past, the future ද කියලා අහන්නේ. අනිවාර්යෙන් වැදගත් වේවි කියලා තියෙනවා future tense be verb එකයි ගන්න වෙන්නේ will be කියන වචනේ. be verbs පාඩම සම්බන්ධ වෙනවා කියලා කියන්නේ හේතුව තමයි පුතාට සර් කියලා දුන්නා be verbs පාඩම් භාවිතා කරන්නේ ප්‍රධාන අරමුණු හතරක් සඳහා. එකක් තමයි be verbs can be used to indicate living. ජීවත් වීම ඇඟවීමට පාවිච්චි කරනවා. ඒ වගේම be verbs පාඩම් භාවිතා කරනවා කියලා existence පැවැත්ම ඇඟවීමට. ඒ වගේම තමයි තව be verbs පාඩම් භාවිතා කරනවා කියන්නේ nouns එක. ඇයි අර ගණන් පන්තියේ විද්‍යා පන්තියේ කාඩ් එක ගත්තනේ ඒ කියලා අංක ගහලා තියෙනවා. මේ මාසේ ඒක ගහලා යනවා මේ පන්තියට. be verbs පාඩම් තව භාවිතා කරනවා adjectives. මේ අහගන්න. හරි living වලට පාවිච්චි කරනවා existence වලට භාවිතා කරනවා nouns වලට භාවිතා කරනවා adjectives වලට. be verbs පාඩම්. මෙතන තියෙන්නේ මෙම ගමන ඉතා වැදගත් වේවි. වැදගත් ඉතා වැදගත් කියන්නේ මට කියන්න මේ හතරෙන් මොකේද අයිති වෙන්නේ? මේ හතරෙන් මොකේද? වැදගත් adjective very good. this is an adjective. මේක පුතේ නාම විශේෂණ පදයක්. වැදගත් වේවි. හරි චාරිකාව විස්තර කරලා තියෙන වැදගත් කියන. හරි නාම විශේෂණය. එහෙනම් be verbs පාඩම වෙනවා කියලා කිව්වේ ඒකයි. tenses පාඩමෙන් එනනම් මේකේ ක්‍රියාපදයක් තියෙනවා. ප්‍රධාන ක්‍රියාවක් නෙමෙයි මේක. හරි action එකක් නෙමෙයි. හරි එහෙනම් මට කියන්නේ be verbs වලින් අපිට භාවිතා කරන්න වෙන්නේ future be verb එකේ තමයි will be කියන එක. ඊයම subject එක ලියලා be verb එක නිවැරදි වෙලා කියන්න. අපි හිතන විදිහට as we think මෙම ගමන ඒ තමයි subject එක. මෙම ගමන This journey. This ඊට පස්සේ
ඉතා වැදගත් වේවි. ඉතා වැදගත් වේවි කොහොමද කියන්නේ? is Very interesting. very important. will be ඉතා වැදගත් වේවි. වැදගත් කියන්නේ important කියලා කියන්නේ ඉතා වැදගත් නම් very important. This journey will be very important. හරි. As we think අපි හිතන විදිහට මේ ගමන this journey will be very important. ඉතා වැදගත් වේවි අපේ සිසුන්ට. This journey will be very important for our students. Nice. Excuse me, sir. Okay, පුතේ. The journey කියලා කියන්නේ ගමනටද? ඔව් ජර්නි කියලාත් අපිට ගන්න පුළුවන් ගමන කියනකට වඩා චාරිකාව කියන අදහස තමයි තියෙන්නේ. කමන්නේ ගමනට ජර්නි කියලා කියනවා. හරි? ජර්නි කියලා කියන්නේ ගමන. ඔව් විශේෂයෙන් ජර්නි කියන්නේ ගමන. හරි? චාරිකාව කියන්නේ ට්‍රිප් කියලා කියන්නේ. ගමන කියන්නේ ජර්නි කියලා ගන්න. එතකොට as we think අපි හිතන විදියට මේ ගමන this journey will be very important for our students. ඔන්නන් ඉතින් will be very important to our students කියන පුළුවන්. අපේ සිසුන්ට කියලා තියෙනවා. හරි නේද? මේ පස්වෙනි වාක්‍යය. හයවෙනි වාක්‍යය. මතක තියාගන්න journey කියලා කියනවා ගමන. හරිද? ඒ වගේම චාරිකාව කියන්නේ trip කියන වචනේ එකයි. හරි මෙතන trip කියලා ලියන්න එපා. හරි journey කියන වචනේම ගන්න ගමන කියන අදහස. right ඉතින් මේක චාරිකාවක් තමයි. ඉතින් අපිට අර ගමන කියලා යොදන්න පුළුවන්. ඒතකොට journey කියලා ගන්න. එතකොට සර් tour කියන්නේ මොකක්ද? ඔව් tour කියන්නේ චාරිකාව. tour කියන්නේ චාරිකාව. මොකද්ද? Travel කියලා travel කියලා කියන්නේ ගමන් කරනවා කියන්නේ. travel and transport ගමනාගමනය හා ප්‍රවාහනය. travel කියන්නේ පුතේ ක්‍රියාපදයක්. ගමන් කරනවා කියන්නේ. වාට ඉස්සර පාඩමකුත් තියෙන්නේ travel and transport කියලා. ගමනාගමනය සහ ප්‍රවාහනය කියලා. හරි? tour කියන්න පුළුවන් චාරිකාව. එතකොට trip කියලා කියන්න පුළුවන් චාරිකාව. ගමන කියන්නේ journey කියන්නේ. ඒ වගේම කොහේ හරි මේ පොඩි චාරිකාවක් කොහේ ළඟට ළඟ පාතකට කොහේ හරි යනවා කියලා හිතන්න. ඒ වගේ එකට අපි කියනවා picnic කියලා. picnic කියලා කියනවා short trip කියන එක. කෙටි චාරිකාව. ගොඩාක් ඈත නෙමෙයි ළඟකට යන picnic එකක් යනවා කියලා කියන්නේ. picnic කියලා කියන්නේ. මතක තියාගන්න මේ වචන. හරි. 6 වෙනි වාක්‍යය ගමු. හයවෙනි වාක්‍යය තවද අපි බලාපොරොත්තු වෙනවා. තවද අපි බලාපොරොත්තු වෙනවා. තවද අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. තවද අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. වික්ටෝරියා වේල සම්බන්ධයෙන් වික්ටෝරියා වේල සම්බන්ධයෙන් right උදාන මට කියන්න මේ මම එදා මේ වාක්‍ය ටික හරි ඔයාලට දෙද්දි එහෙම නැත්නම් ඊට අදාළ අමාරු වචන සෙට් එක දුන්නාද? ඒ කියන්නේ සම්බන්ධයෙන් කියන්නේ මොකද්ද? ව්‍යාපෘතියට කියන්නේ මොකද්ද? එහෙම අමාරු වචන සෙට් එක දුන්නේ නැද්ද මේක? දුන්නා සර්. දීලා තියෙනවනේ. වචන ටික දීලා තියෙනවනේ සර්. right කියන්නේ එහෙනම් තවද අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න වික්ටෝරියා වේල සම්බන්ධයෙන්. තවද කියන වචනේ මට ඉංග්‍රීසි වලින් කියන්න. further yes
තවද කියන්නේ අපිට කියන්න පුළුවන් further. හරි. ඊට පස්සේ මෙන්න තීරණය කරන්න ටෙන්ස් එක වාක්‍යයේ අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. වාක්‍ය තුල ක්‍රියාපද දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි බලාපොරොත්තු වෙනවා අනිත් එක ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. වෙන දෙවෙනි ක්‍රියාපදේ. අපි මුලින්ම පළවෙනි ක්‍රියාපදේ ලියන්න එපේ. හරි සබ්ජෙක්ට් එක ලියලා පළවෙනි ක්‍රියාපදේ ලියලා to දාලා දෙවෙනි ක්‍රියාපදේ සම්බන්ධ කරනවා. හරි. මොකද ලියන්නේ? මුලින්ම සබ්ජෙක්ට් එක ලියලා හරි ඊට පස්සේ පළවෙනි ක්‍රියාපදේ ලියන්න. පළවෙනි ක්‍රියාපදේ ලියලා to දාලා දෙවෙනි ක්‍රියාපද. to and to වෙන මොනවත් එහෙම නෙමෙයි හරි. මෙහෙම නෙමෙයි හරි. පළවෙනි ක්‍රියාපදේ ලියලා to දාලා ඊළඟ ක්‍රියාපදේ to කියවේ to වෙනේවා හිතයි. කියන්නේ තවද අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. උදා කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන්නේ මොකද්ද මෙතන ක්‍රියාපදේ බලාපොරොත්තු වෙනවා කියන්නේ ටෙන්ස් එක කියනවා. මොකද්ද ටෙන්ස් එක ගන්න? ඔව් Simple present tense. Simple present tense. simple present tense. හරි simple present tense. හරි මේකේ අනාගත කාල අදහසක් තමයි තියෙන්නේ. but here tense is simple present tense. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා. කොහොමද කියන්නේ? අපි කියන්නේ we බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඔව් we hope we hope කියන්න පුළුවන්. එහෙම නැත්නම් we expect කියලා කියන්න පුළුවන් නේ. හරි we hope කියලා සරලව ගමු. we hope අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. එහෙනම් පිළියෙල කරන්න කියන ක්‍රියාපදේ ගන්න ඕනේ to කියන ප්‍රිපොසිෂන් එක දාලා to prepare පිළියෙල කරන්න. හරි. Further we hope to prepare. මොකද්ද අපි පිළියෙල කරන්න බලාපොරොත්තු වෙන්නේ? project. Yes, we hope to prepare a project. Hari. Further, we hope to prepare a project. අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න. වික්ටෝරියා වේල් සම්බන්ධයෙන් කියලා ඊට පස්සේ ලියන්න. සම්බන්ධයෙන් කියන්නේ regarding Victoria Vale, the Victoria Dam. The Victoria Dam. සර් සම්බන්ධයෙන් කියන්න about කියලා කියන්න බැරිද? About කියලාද? මම එදා දුන්නේ about කියලාද? සම්බන්ධයෙන් කියන්නේ? නෑ සර් ඕක. ඔව් මම දුන්නේ නෑනේ regarding කියලා වෙන්න දෙන්න ඇත්තේ. ඒ සාමාන්‍යයෙන් සම්බන්ධයෙන් කියන්න අපිට about the Victoria Dam කියලා මෙතන Victoria Vale ගැන කියලා වගේ තිබ්බනම් about කියන එක වඩාත් උනින් ගැලපෙනවා. නමුත් සම්බන්ධයෙන් කියලා කියන්න අපි regarding කියන වචනේ ගමු. හරි ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් මේකේ further we hope to prepare a project about the Victoria Dam කියලා. ඒතකොට Victoria Vale ගැන වෙනවා. Victoria Vale සම්බන්ධයෙන් කියලා ගනිද්දි regarding කියලාම ගන්න. අපි මේ සිංහල වාක්‍යෙම ට්‍රාන්ස්ලේට් කරන්නේ සම්බන්ධයෙන් කියන හරිම වචනේ regarding. හැබැයි ඔයාලට සිංහල වාක්‍යයක් දෙන්න නැතුව මෙතන about කියලා දාලා ලියුවහම අදහසක් තියෙනවා. හරි. Victoria Vale ගැන about the Victoria Dam. හරි. නමුත් Victoria Vale සම්බන්ධයෙන් කියන්නේ regarding the Victoria Dam කියලා. හරි සර්. හරි. එක්කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා ඔය ලෙටර් එකේ අමාරු වචන සෙට් එක දුන්නේ නෑ සර් කියලා. පුතේ මේකේ අමාරු වචන දුන්නේ නැද්ද මම? දුන්නා සර්. දීලා දෙන්නේ නේ. ඔව්. right. තවද අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘතියක් පිළියෙල කරන්න වික්ටෝරියා වේල සම්බන්ධ. Further, we hope to prepare මෙන්න පළවෙනි ක්‍රියාපදේ hope. ඊට පස්සේ to කියන ප්‍රිපොසිෂන් එක දාලා තමයි දෙවෙනි ක්‍රියාපදේ ගත්තේ. හොඳට මතක තියාගන්න. to කියන ප්‍රිපොසිෂන් එකෙන් පිටිපස්සේ ක්‍රියාපදයක් ආවම පුතා මේ ක්‍රියාපදේ මූලික ස්වරූපයෙන්ම තියන්නේ. To prepare කියන්න එපා. To prepare කියලා කියන්නේ. To prepared කියලා past tense ලියන්න එපා. To prepare කියලා කියන්න. සමහර දුන්නේ නැහැ කියනවා, සමහර අමාරු වචන දුන්නා කියනවා. සර් සර් දුන්නේ සර් ෆෝමල් ලෙටර් 2 එකේ අමාරු වචන දුන්නේ නැහැ.
formal letter 2 එකේ formal letter 2 එක තමයි මම දුන්නේ අර transport board එකේ manager ට ලියන්න මේ ලිපිය නේද අර මේ බස් වල ප්‍රශ්නයක් තියෙන transport facilities මදි කියන එක නේද? Yes, sir. උදාලට ඒකේ සිංහල වාක්‍ය ටික සර් දුන්නේ නැහැ නේද? ඊයේ මම එවනවා කියලා කිව්වට එව්වේ නැහැ. ඒක අද මේක ලියන්න තියෙන නිසා මම ඒක එව්වේ නැත්තේ. හරි? සිංහල වාක්‍ය ටික එව්වෙත් නැහැ නේ සර්? Nෑ, sir. හා හරි. නෑ සර්. right. අපි ඒ ටික සාකච්ඡා කරමු ඉස්සරහට. මේක හරි. අපි ගන්නවා ඊළඟ වාක්‍යය. මොකක්ද දුන්නේ ඊළඟ වාක්‍යය බලන්න මට හරියටම කියන්න. මෙහෙමයි වාක්‍යය දීලා තියෙන්නේ. දැන් ප්‍රොජෙක්ට් එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා කියලා කිව්වනේ. හරි. ඒකටම සම්බන්ධ වෙන වාක්‍යයක් මේ තියෙන්නේ. එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න. ඔවුන් කරගෙන මේ ළමයි ඔවුන් කැමති අධ්‍යයනය කරන්න. හරි. එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න වේල්ලේ ඉතිහාසය. right වේල්ලේ ඉතිහාසය ඒ වගේම මොකද්ද ගොඩනැගීම construction කියන එක ගොඩනැගීම සහ ක්‍රියාකාරීත්වය. right එතකොට කොහොමද ගන්න? එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න වේල්ලේ ඉතිහාසය history of the dam කියන එක ගොඩනැගීම construction සහ ක්‍රියාකාරීත්වය the function. හරි හිතලා මට කියන්න එම නිසා කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? therefore කියලා ගන්නවා. එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න ක්‍රියාපද දෙකක් තියෙනවා. හරි එකක් තමයි කැමති අනිත් එක අධ්‍යයනය කරන්න ඉංග්‍රීසි වලින් ලියද්දී to කියන ප්‍රිපොසිෂන් එක යොදලා වාක්‍ය දෙක මේ ක්‍රියාපද දෙක සම්බන්ධ කරා. right therefore ඔවුන් කැමති කියලා මෙතන ටෙන්ස් එක මොකක්ද? ඔව් They like to study. right කැමති වුණා නෙවෙයි තියෙන්නේ කැමති වේවි නෙවෙයි තියෙන්නේ කැමති. හරි වර්තමානයේ කැමති කියන එක. එහෙනම් therefore they like හරි to අධ්‍යයනය කරන්න study. right therefore they like to study. එම නිසා ඔවුන් කැමති අධ්‍යයනය කරන්න. therefore they like to study මොනවද? වේල්ලේ ඉතිහාසය. වේල්ලේ ඉතිහාසය කියන්නේ ඕනනම් ගන්න පුළුවන් the dams history කියලා. history. ඔව් ඊට වඩා ලස්සනයි මෙහෙම ගන්න the history of the dam. the history of the dam. හරි the history of the dam ඕනනම් කියන්න පුළුවන් වේල්ලට කියන්නේ dam වේල්ලේ කියන්නේ dams කියලා දාලා ඉතිහාසයේ history එහෙම කියනවා. ඊට වඩා ලස්සනයි the history of the dam කියන්නේ. therefore they like to study the history of the dam. ගොඩනැගීමට කියන්නේ construction සහ කියන්නේ and දැම්මා and the function right එහෙනම් මේ මෙන්න එම නිසා therefore ඔවුන් කැමති අධ්‍යයනය කරන්න they like to study the history of the dam වේල්ල ඉතිහාසය ගොඩනැගීම construction and the function ක්‍රියාකාරීත්වය. හරි පැහැදිලිව දැක්කනේ වාක්‍ය අපි ලියන විදිය. හරි පුතත් පුරුදු වෙන්න. මේ සර් මේ සිංහලෙන් පාවා මෙතන ලියලා මේ පැහැදිලි කරන්නේ හොඳටම තේරුම් ගන්න ඔයාලට. O level exam එකේ ලකුණු 10ක ප්‍රශ්නයක්. ලකුණු 10ක්. හරි අනිවාර්යෙන් එනවා. හරි 10න් අඩුම තරමේ 8ක්වත් ඔයාලට ගන්න පුළුවන්. 8ක්වත් ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්. හරි
එකයි මේ හරියටම කියලා දෙන්නේ. මම දැන් නැත්නම් මට කියන්න පුළුවන් නේ. කෙලිම ලෙටර් එකක් දෙනවා මම. මෙන්න 2008 ආපු ලෙටර් එක. මෙන්න ක්වෙස්චන් එක. දැන් ඔයාලා ලියන්න. මම එහෙම කිව්වේ නැහැ. ක්වෙස්චන් එක දීලා හරි. ඔයාට ඊට පස්සේ තනියම ලියන්න කියලා. ඊට පස්සේ මගේ ආන්සර් එක්කත් මම වෙනම දෙනවා. හරි. එතකොට හොඳටම ලෙටර් රයිටින් පාර්ට් එකක් කරමු. ග්‍රැමර් ටික නියමෙටම ඉගෙන ගන්නවා. හරි. අපි සුපිරියටම සාකච්ඡා කරා පන්තියේ මුලින් ඉඳන් සම්බන්ධිත අයට ග්‍රැමර් ටික, ටෙන්සස් ටික, පැසිව් වොයිස් ටික. හරි. ප්‍රිපොසිෂන්ස් පාඩම්. හරි. මේ පන්තියට එන්න කලින් මම හිතන්නේ මේ පාඩම් බැරුව ඉන්න. පැසිව් වොයිස් පාඩම් සමානට හරි මීට පෙර පන්ති ගොඩකට ගිහිල්ලා ඉගෙන ගන්න. නමුත් හරියට අල්ලගන්න බැරි වෙන්නේ නැති. ග්‍රැමර් ටිකත් හරියටම සර් ඔයාලට ඉගෙනගන්න. ඒ වගේම රයිටින් පාර්ට් එකේ ලකුණු 35න් අඩුම තරම් 30ක් කඩ ගන්න ඔයාලට උගන්වනවා. මම 35ම තමයි ටාගට් කරලා උගන්වන්නේ. නමුත් ඔයාලට ලකුණු 30ක් කඩ ගන්න පුළුවන් මේ මෙහෙම ඉගෙන ගත්තොත්. හරි. දැන් හරියටම පුතේ වැට්ටික් කරගෙන යමු. සහ අනිත් දේ තමයි ඔයා තාම 10 වසරේ කියලා මම 10 වසරේ කියලා අඩුවෙන් යමක් උගන්වන්නේ නැහැ. 11 වසරේ දේවල් දැම්මම උගන්වනවා. නැත්නම් මට දැම්මම පේපර්ස් වල තියෙන ඒවා ගන්න අවශ්‍ය නැහැ. ඒවා පස්සට දාන්නේ නැහැ. ඔයා අහලා බලන්න. 11 වසර අයියලා අක්කලාට දැන් මේව උගන්වන්න. නමුත් ඔයා දැන් 10 ඉද්දි දැන්ම උගන්වන්න. හරි? ඒක ලොකු ප්‍රයෝජනවත් දෙයක්. ඉක්මනින්ම මම O level exam එකට ආව රෙඩි කරලා දෙන්න. හරි. හත්වෙනි වාක්‍යය නම් මෙහෙම. ඇත්තටම මේව අපිට විදුලා ආයතනය තුල ෆිසිකල් ක්ලාස් එකක් තුල ඉගෙන ගන්න තිබ්බා නම් හරි ෂෝක් එකකට ඉගෙන ගන්න තිබ්බා. හරි? මීටත් වඩා හොඳට ඒ කියලා දැනුත් නරක නෑ හරි දැනුත් හොඳයි ඉස්සර ෆිසිකල් ක්ලාසස් වල මෙච්චර හොඳට ඉගෙන ගන්න නැති වෙත් ඉන්නේ අපි ඔන්ලයින් ක්ලාස් එක තුල ඒ අතින් ලොකු වැඩක් කරනවා නමුත් මීටත් වඩා සාර්ථකව අපි වැට්ටික පුතේ කරන්න තිබ්බා ෆිසිකල් ක්ලාස් එකකින් අපිට වැට්ටික් කරන්න පුළුවන් වුණා හරි ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තාම මම හිතාගෙන ඉන්නවා දැන් පුළුවන් වෙච්ච දවසක තව පන්තියට ගිය අවුරුදු වල එහෙම A level කරලා කැම්පස් යන්න පාස් වෙච්ච අයියලා අක්කලා ඉන්නවා මෙඩිකල් කොලෙජ් එකෙන් පාස් වෙච්ච ළමයි මගේ ඉන්න ඔය පන්ති වලට සම්බන්ධ වෙලා ඒ අය ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ මේ දවස්වල වැඩක් නැහැ ඉන්න පන්ති පටන් ගත්තාම උනත් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තා එයාලා සමහරට ගෙදර ඉන්නවන් ටික කාලයක් කැම්පස් යනකම් ඒතර මම ඒ අය පන්තියට ගෙන්න ගන්න ඔයාගේ උදව්වට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බම පන්තියේ ඉගෙන ගන්න මේ වැඩවල මොනවා හරි වචනයක් දන්නේ නැත්නම් වාක්‍යයක් හදන විදියක් දන්නේ නැත්නම් ඒ අය මම පන්තියෙන් ගිහලා ඔයාට උදව්වට හරි සපෝට් එකට ඉන්න කියනවා. ඒතර ඔයා සමහරට අමාරු වචනයක් දන්නේ නැත්නම් මයෙන් අහන්න එන්නේ නේ. හරි සර් ස්ටේජ් එකේ උගන්වනවා. හරි වාටේ අයියා කෙනෙක්ට අක්ක කෙනෙක්ට කතා කරලා අයියා අක්කි කියලා අහලා ඉගෙන ගන්න පුළුවන් විදියට වැඩ පිළිවෙලක් අපි හදනවා. හරි ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තා. ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි විදුල එකේ අපි ඉංග්‍රීසි ක්ලාස් එක කරන මගේ A level පන්ති නම් හොඳ AC ක්ලාස්රූම් එක කරන්නේ. හරි මම වාට පෙන්නන්නද දෙන මේ ක්ලාස් එක. බලමු 9 10 11 පන්තිකත් මම ගන්න බලාපොරොත්තු වෙනවා AC ක්ලාස් එකට. හරි. පොඩක් ඉංග්‍රීසි කියද්දී ඒක පොඩි ජෙනුයින් ගතියක් තියෙනවා. ඒක ඉගෙන ගන්න. හරි. එහෙම ඉගෙන ගමු. මොකද ලස්සන ක්ලාස් එකකට වැඩ කරන්නත් ආසයි. හරි. ෆිසිකල් ක්ලාස් පටන් ගත්තාම බලමු. right. කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා මෙහෙම therefore they would like to study the history construction and operation of the dam. මෙහෙම හරිද සර්? හරි. එහෙම ගන්නත් පුළුවන්. ඔයාලා සාමාන්‍ය AC ක්ලාස් එක ඉගෙන ගන්න කැමතිද නැත්නම් එපාද නැත්නම් නිකන් අර සාමාන්‍ය රතුකුංශ කියන පන්ති තියෙන මේ වගේ ක්ලාස් එකකද කැමති? බලන්න ඔයාලම කියන්න. AC ක්ලාස් එකක් හොඳයි. AC ක්ලාස් එක කැමතියි සර්. AC ක්ලාස් එක හොඳයි නේ? ඔව්. හරි. බලමුකෝ හරි. ඉස්සරහට ෆිසිකල් ක්ලාසස් අපිට කවදා හරි දවසක පටන් ගන්න පුළුවන් වෙයිනේ. ඒකට බලමු අපි අනිවාර්යෙන් මේම හරි. හොඳ විදියට අපි වැට්ටික් කරගෙන යන්න බලමු. හරි. වාට උපරිමයෙන් යමක් හොඳට උගන්වන්නත් හරි සහ පහසුකම් සහිතව හරි පොඩි එහෙම පන්තියකට ආයෙන්නත් කැමති හරි දැන් මෙහෙමයි මම මේ AC පන්තියක් ගන්නවා කියලා මේ ළමයි AC එකට කැමතිව ගෙන්න ගන්නවා එහෙම නෙමෙයි හරි මම උගන්වන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සර් උගන්වන දේ පැහැදිලි තේරුම් ගන්න පුළුවන් නම් විතරයි එන්නේ විශේෂයෙන් බලන්න ඕනේ AC කියන දේ නෙමෙයි හරියට ඉගෙන ගන්න පුළුවන් මයි ක්ලාස් එකකින් හරි මම හරියට උගන්වනවා විතරයි ඔයා පන්තියට එන්නේ. අය AC ක්ලාස් එකට නෙමෙයි ඔයා පන්තියට එන්නේ. හරි. එහෙමත් එන අය ඇති. නමුත් අංක 1 වෙන්න ඕනේ. ඔයා මොන පන්තියට ගියත් මම කියන්නේ අංක 1 ගුරුවරයා හරියට උගන්වන්න. සහ ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ඔයා තාම 10 වසරේ ඉන්නේ තවත් කල් ඇති. ඔයා යම් කිසි පන්තියකට යනවා නම් ඔයාට ගැළපෙන්නේ නැති.
ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයාට ඒ පන්තියෙන් යමක් ඉගෙන ගන්න බැරි නම් ඒ ගුරුවරයා උගන්වන ඒවා තේරෙන්නේ නැහැ. හරි? එහෙම ගැටලුවක් ඔයාට තියෙනවා නම් ඔයා ඒ පන්තිය යන එක නවත්තන්න ඕන. මගේ පන්තිරුවත් ඒකයි. මම උනත් ඒ රෝල් ළමයින්ටවත් කියන්නේ මම උගන්වන මේ සිස්ටම් එක තේරුම් ගන්න බැරි නම් මේ ක්‍රමය හොඳ නෑ කියලා හිතනවා නම් හරි මගේ පන්තියට එන්න එපා. වෙන පන්තියක් හොයා ගන්න. හරි වෙන සබ්ජෙක්ට් එකක් උනත් එහෙමයි. නැත්නම් you wasted your money and time. නැත්නම් පුතා නාස්ති කරලා තියෙන ඔයාගේ වටිනා කාලය සහ මුදල් විතරයි. හරි ඒක නිසා O level exam එක දැන් ඔයාට දැන් 10 වසර ඉවර වෙගෙන එනවා. හරි ඉස්කෝලේ නම් උගන්වන්න නැතුව ඇති මේ දවස්වල. නමුත් අපි පන්ති වල වැට්ටික් කරගෙන යනවා. නොවැම්බර් වෙද්දී 10 වසර වැට්ටික් ඉවරයි. දෙසැම්බර් මාසේ පළවෙනි සතියේ 11 වසර වැඩ පටන් ගන්නවා. හරි ඉස්කෝලේ ඉගෙනුවත් එකයි නැතත් එකයි කොහොමද O level exam එකක් ඔයාලට තියෙනවනේ. හරි අධ්‍යාපනයේ අතාරින්න නෙමෙයි මේ කොරෝනාව කියලා ඉස්කෝලේ ගුරුවරු ඉගෙනුවේ නැහැ කියලා. හරි අපි ක්ලාස් එකේ වැට් ටික හරියට තිතර කරගෙන යනවා. හරි කොහොමද මොනවා නැතත් ඉංග්‍රීසි ටික පුළුවන් නම් අනාගතේ ගොඩ දාගන්න පුළුවන්. හරි අනාගතයක් තියෙනවා. සමහරව ඉන්නවා ඩිග්‍රී එකකුත් අරගෙන රැකියාවක් නැහැ. ඇයි හේතුව? ඉංග්‍රීසි බෑ. ඉංග්‍රීසි බෑ. ඊට පස්සේ කියනවා ඉතින් රජයටත් බැන බැන ඉන්න අපිට රස්සා දෙන්නෙත් නැහැ. මෙහෙමයි කියලා ඩිග්‍රී එකකුත් අපිට තියෙනවා රස්සා දෙන්නේ. එහෙම නෙමෙයි. ඉංග්‍රීසි ටික හදාගෙන ඩිග්‍රී එකකුත් තියෙනවා නම් අනිවාර්යෙන් ජොබ් එකකට යන්න පුළුවන්. ඔයා දන්නවනේ වර්තමානයේ අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික බලනවා. හරි? ඉංග්‍රීසි ටික බලනවා අනිවාර්යෙන්. මොන රස්සාව කරන්න ගියත් හොඳ රැකියාවකට යන්න අවශ්‍ය නම් ඉංග්‍රීසි ටික තියෙන්න ඕනේ. ඉන්ටර්විව් එකක් තියෙන ඉංග්‍රීසි වලින්. ළමයි ඉන්නවා ඉන්ටර්විව් එකේ ඉංග්‍රීසි වලින් කතා කරද්දී කන් දෙක රතු වෙලා ඇස් දෙක රතු වෙලා කතා කරනවා. එතකොට රස්සා දෙන්නේ නැහැ. රස්සා දෙන්නේ නැහැ. හරි? ඒක නිසා ඉංග්‍රීසි ටික අනිවාර්යෙන් හදා ගන්න. ඒක මාර පිළිගැනීමක් වෙනවා යාර. හරි? O level English වලට A එකක් B එකක් තියෙනවා කියන්නේ ලොකු පිළිගැනීමක්. හරි? A level general English වලටත් A එකක් B එකක් තියෙනවා කියන්නේ ලොකුම ලොකු පිළිගැනීමක්. හරි? හරියට වැට්ටික් කරොත් අනිවාර්යෙන් O level වලට A එකක් ගන්න පුළුවන්. B එකකුත් නෙමෙයි A එකක්ම ගන්න පුළුවන්. හරි? ඒ විදිහට වැට්ටික් කරගෙන යමු පුතා. රයිට් අපි එහෙනම් ඊටු වැට්ටික් ගමු. එකෙක් කියලා තිනවා සර් කෝ ක්ලාස් එක පෙන්වන්න කියලා. අපිට පෙන්වෙන්නේ නැද්ද මගේ A level ක්ලාස් එක පෙන්වෙන්නේ නැද්ද විදුලකේ? ඈ? නෑ සර්. A level classes ටික පෙන්වෙන්නේ නැහැ. විදුලකේ ඔයා දැකලවත් නැති ක්ලාස් එකක් තියෙනවා. මෙන්නකෝ. බලන්නකෝ එනම් මේක. මේක දැකලා තියෙනවා මීට කලින් හරි? මේ විදුලකේ තියෙන ක්ලාස් එකක් මේක දැකලා නැද්ද විදුලකට ආපු ළමයි? දැකලා තියෙනවා සර්. පිටිපස්සට වෙන්නේ ඔව් මේ පිටිපස්සෙම තියෙන අර හෝල් එකේ පළවෙනි හෝල් එක පිටිපස්සෙම තියෙන මේ සර්ගේ A level ක්ලාස් එකක් 2022. හරි? මේ වගේ අපි ක්ලාස් එකක් හදාගමු රතුගම සර්ට කියලා අනිවාර්යෙන්ම යෝජනාව දාන්නම්කෝ මේ හෝල් එක නම් ගන්න බෑ මේක A level ළමයි එක. හරි? O level ක්ලාස් එක අපි හදාගමු. හරි? මේ මතුගම ක්ලාස් එක. එතකොට right ඔයා දැකලා තියෙනවනේ ක්ලාස් එක බලමු හරි මේ ගන්න වාක්‍ය දැන් ලෙටර් එක ලියන්න නැත්නම් ඒක ලියන්න ඕන right පුතා එතකොට මේ 7 වෙනි වාක්‍ය නේද ලියුවේ 8 වෙනි වාක්‍ය අපි ගන්නවා 8 වෙනි වාක්‍ය right මොකද 8 වෙනි වාක්‍ය දුන්නේ එතෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා එතෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා නිලධාරියෙක්ගේ සේවය නිලධාරියෙක්ගේ සේවය ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා නිලධාරියෙක්ගේ සේවය ලබා දෙන්න මේ සඳහා ලබා දෙන්න මේ සඳහා right කොහොමද කියන්නේ
ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා නිලධාරියෙක්ගේ සේවය ලබා දෙන්න මේ සඳහා වාක්‍ය තුල ක්‍රියාපද දෙකක් වෙනවා ප්‍රධාන ක්‍රියාපද ඉල්ලා සිටිනවා අනිත් එක ලබා දෙන්න මේ දෙවෙනි ක්‍රියාපදේ ඉල්ලා සිටිනවා කියන ප්‍රධාන ක්‍රියාපදයේ දෙස බලලා පුතාලා මට කියන්න what is the tense of this sentence මේකේ tense එක මොකක්ද ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔව් simple present tense simple present tense වලින් කියන්න පුළුවන් මේක හරි simple present tense වලින් කියන්න පුළුවන් ඉතින් කියන්නේ අපි මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ ඉතින් කියන්නේ so කියලා කියනවා ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා කොහොමද කියන්නේ so we request කියලා ගන්න පුළුවන් හරි so we request ඔබෙන් කියන්න so we request you and come from you we request from you so we request you come from you කියලා ගන්න කමක් නැහැ ඔබෙන් කියන්න ලබා දෙන්න to give නිලධාරියෙක්ගේ සේවය ඒක අපි ගත්තේ කොහොමද මන් දුන්නේ the service of an officer කියලා වෙන්නේ so we request you to give the service of an officer එහෙනම් officer service කියන්නත් පුළුවන් officer service කියන්නත් පුළුවන් එහෙම නැත්නම් the service of an officer මේ සඳහා for this සඳහා කියන්නේ for මේ කියන්නේ this මේ ආකාරයෙන් ලියන්න so we request you to give the service of an officer for this ඔන්නම් කෙනෙක් ලියලා තියෙන්න පුළුවන් we are requesting කියලා හරි මේ සිංහල වාක්‍යයට අනුව නම් මෙහෙම තමයි හරියන්නේ simple present tense වලින් නමුත් we are requesting කියලා ගත්ත කියලා වැරද්දක් නැහැ ලියන්න පුළුවන් ඔයා සිංහලෙන් ලියන්නේ නැහැ exam එකේ ලියද්දි so we are requesting you to give the service of an officer for this කියලා කියන්නේ guide කියලා ගන්න බැරිද කියලා අහනවා උදේ guide කියනකට වඩා එතන සාමාන්‍යයෙන් guide කියලා කියන්නේ foreigners like එකගෙන යන කට්ටිය හරි මෙතන ගන්න service the service of an officer කියලා හරි නිලධාරියෙක්ගේ සේවය වෙනත් විදිහකට ලියලා තියෙනවා නම් මයින් අහන්න මැසේජ් එකක් එවන්න provide the service ගන්න බැරිද right so we request you to provide the service of an officer හරි give වෙනවට provide ගත්තොත් වැරද්දක් නෑ නවවෙනි වාක්‍ය අවසාන වාක්‍ය number 9 නවවෙනි වාක්‍ය අපි ගන්නවා ඉතින් නෑ අපි ඔබට කෘතඥ වෙනවා අපි ඔබට කෘතඥ වෙනවා ඔබට පුළුවන් නම් අවසර ලබා දෙන්න අපි ඔබට කෘතඥ වෙනවා ඔබට පුළුවන් නම් අවසර ලබා දෙන්න මෙම අධ්‍යාපන චාරිකාව සඳහා right උදාල මට කියන්න අපි ඔබට කෘතඥ වෙනවා කියලා කියන්නේ දැන්ටමත් උගන්වලා තියෙන ලිපිය අවසන් කරන විදිහට ලියන්න මට කියන්න අපි ඔබට කෘතඥ වෙනවා මන් දීලත් ඇති අපි ඔබට කෘතඥ වෙනවා කියන්නේ we would be grateful to you කියලා කියන්න we would be grateful to you ඊට පස්සේ ලියන්න ඕනේ ඔබට පුළුවන් නම් අවසර ලබා දෙන්න නම් කියන වචනේ ඊට පස්සේ ගන්න
ඔබට පුළුවන් නම් we would be grateful to you නම් කියන්නේ if කියසති ඉගෙනුවා if ඔබට පුළුවන් if you could කියලා ඉගන්න if you could අවසර ලබා දෙන්න if you could give permission if you could give permission ඊට පස්සේ මෙම අධ්‍යාපන චාරිකාව සඳහා we would be grateful to you if you could give permission මෙම අධ්‍යාපන චාරිකාව සඳහා කියන්නේ for මෙම අධ්‍යාපන චාරිකාව කියන්නේ this මෙම අධ්‍යාපන චාරිකාව this educational trip බලන්න නිවැරදිව ලියලා තියෙන්නේ we would be grateful to you if you could give permission for this educational trip මේක කටපාඩම් කරගෙන ඉන්න අපි ඔබට කෘතඥ වෙනවා කියන පුතා කටපාඩම් කරගෙන ඉන්න කියන විදිය we would be grateful to you කියලා. ඊටු ටික ඔයා හදලා ලියන්න. ඔබට පුළුවන් නම් අවසර ලබා දෙන්න. right නම් කියන්නේ if ඔබට පුළුවන් නම් if you could කියලා ගන්නවා අවසර ලබා දෙන්න give permission මෙම අධ්‍යාපන චාරිකාව සඳහා කියන්නේ for මෙම අධ්‍යාපන චාරිකාව this educational trip right හරි නේද එහෙනම් මෙන්න මේ ආකාරයෙන් තමයි වාක්‍ය නවෙන්න ඕන. පුතේ ඉතරයි නේද දීලා තියෙන්නේ? ඉතරයි නේද දීලා තියෙන්නේ? ඔව්. කියන්න. Is that all? ඉතරද? වාක්‍ය ඉතරයි නේද තියෙන්නේ? Yes sir. Right. Yes sir. එහෙනම් ඔන්න අපි සම්පූර්ණයෙන් අදත් formal letter එකක් සාකච්ඡා කරා. පළවෙනි formal letter answer දීපු එක මේක. teachers answer කියලා එන්න ඕනේ. මගේ උත්තරේ තමයි ඔය දුන්නේ. හරි. එහෙනම් දැන් මේ වෙද්දී මෙන්න මේ ආකාරයෙන් තමයි letter writing සාකච්ඡා කරලා තියෙන්නේ. පොඩ්ඩක් බලාගන්න. අපි ගත්තා informal letters තියෙනවා. ඒ වගේම formal රාජකාරී ලිපි formal letters informal letters සම්පූර්ණයෙන්ම දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. හරි? එකක් තමයි after the exam කියන එක අර විභාගයෙන් පස්සේ යාළුවාට invite කරපු එක ගෙදරට අනිත් එක someone has started smoking. හරි? හරි මේ දෙකම ලියලා ඉවරයි. අද ලියන්න දෙනවා මම ඔයාලට question එකක් 2010 O level paper එකේ ආපු. අද දෙනවා question එක. formal letters වල සම්පූර්ණ මේක අවසන් කරා. එතකොට දැන් ඔය ලියුප් එක වික්ටෝරියා ඩෑම් එක බලන්න යන්න ඒ ලියපු letter එක. මේ past paper එක මතක නැහැ. I don't remember the exact year. This question එක මම දුන්නේ නැද්ද පුතාලට මේක? මේ වික්ටෝරියා ඩෑම් එක. මේක 2004 O level paper එකේ ආපු. හරි. දෙවෙනි letter එක ලියන්න formal letters වලින් මම දුන්නා. ඒ තමයි transport manager. හරි. ඒකේ question එකයි දීලායි තියෙන්නේ. ඊට අදාළ මේක මට ලියලත් සමහරව එවලා තිබ්බා. මේකට අදාළ වචන සෙට් එකයි වාක්‍ය ටිකයි දෙන්න තියෙනවා. හරි. ඒක සර් දෙන්න. ඊට කලින් තුන්වෙනි ඉන්ෆෝමල් ලෙටර් එකට එනවා. 2010 O level paper එකේ දීපු question එක. මෙන්න ඒක මම ඔයාලට පෙන්නන්නම්. 2010 O level paper එකේ ඇවිල්ලා තියෙනවා. ඉන්ෆෝමල් නේ පෞද්ගලික ලිපි වල. පුතාලා මේක නේද අර දීපු මේ 2008 පාස් පේපර් එකේ ඇවිල්ලා තිබ්බ මේ
formal letter එක මේක නේද ඔයාලා ලියාගත්තේ මේ දෙවෙනි එක වශයෙන්. Yes, sir. Yes, sir. මේකේ වාක්‍ය සෙට් එක සහ වචන සෙට් එක සර් දෙන්නම්. හරි? වාක්‍ය ටිකයි වචන ටිකයි දෙන්නම්. මෙන්න 2008 පේපර් එකේ ඇවිල්ලා තියෙන හරි ඒතර තුන්වෙනි ඉන්ෆෝමල් ලෙටර් එක 2010 පේපර් එකේ ආපු එක. මෙන්න කියවලා චුට්ටක් තේරුම් ගන්න බලන්න. අපි ලියන තුන්වෙනි ඉන්ෆෝමල් ලෙටර් එක ඔය. This question came in 2010 O level paper. Right. පුතා ලියා ගන්න ඕක. තුන්වෙනි ඉන්ෆෝමල් ලෙටර් එක අපි ලියන්න. ලියා ගන්න ඕක ඔය හරි ඔය පොතේ හරි. ඉතින් තියෙන තැනක ලියා ගන්න. මම අර පිටු 80 පොතක් ගන්න කියලා තමයි ලෙටර් රයිටින් වලට කිව්වේ. මට පේන්නේ පිටු 80ක් ඇයි ලෙටර් රයිටින් වලට විතරක්. not notices graph ඒ ඔක්කොටම පිටු 80ක් ගන්න කියලා කිව්වේ. මට පේන විදිහට පිටු 80ක් ඇයි වගේ මේ ලෙටර් රයිටින් වලට විතරක්. එහෙම නේද? දැන් පිටු කීයක් විතර ගිහලා තියෙනවද ලෙටර් රයිටින් වලට? 40ක් විතර ගිහින් තියෙනවා. 40ක් විතර ගිහලා තියෙනවා නේ. 60ක් විතර ගිහිල්ලා සර්. right පුතාලා බලන්න මේ O level 2010 කියලා දාගන්න 2010 O level paper එකේ ආපු එක බලන්න මේ ප්‍රශ්නය යාගෙන try to understand this මේක තේරුම් ගන්න බලන්න පුළුවන්ද කියලා ගොඩාක් ළමයි වැරදියට තේරුම් අරගෙන තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ හරියට ලියා ගන්න බැරි වෙලා තියෙනවා නිවැරදිව ලෙටර් රයිටින් එක ලියන්න බැරි වෙලා ගොඩක් අය you try to understand බලමු ඔය කාටද තේරුම් ගන්න පුළුවන් කියලා දැන් ලියා ගන්න මේක informal letter 3 කියලා අපි ලියන තුන්වෙනි informal letter එක 2010 O level paper එකේ ආවේ හරි ලියා ගන්න ඔය question එක කියලා මට finish කියලා කියන්න Finish, sir. right පුතාලා බලන්න තේරුම් ගන්න මේක would you understand the question හරි ලියලා ඉවරයි නේද have you finished writing හැමෝම ඔගේ ලියලා ඉවරද No, sir. No sir. No, sir. No, sir. No sir. කොහොමද ලියා ගන්න last week you and your classmates visited the home of a retired teacher of your school write a letter to a friend who has joined another school about the visit
ලියුම ලියන්න කියන්නේ කාඩ් එක සමහරුන්ට තේරෙන්නේ නැහැ. Use about 100 words. Include the following. Why you went, things you saw and did, 1 or 2 topics you talked, any other points that you want to write about. මං කරන්න ලියන අය මට ලියා ගන්න. අය පුතාලා ලියාගෙන ඉවරයි නේද? Have you all finished writing? Yes, sir. Right. Right මේ මට කියන්න දැන් මේ letter එක කාටද ලියන්න කියන්නේ? දැන් මේ පළවෙනි වාක්‍ය නම් තේරෙනවා ඇතිනේ හැමෝටම. Last week ගිය සතියේ you and your classmates ඔයා සහ ඔයාගේ පන්තියේ ඉන්න අනිත් යාළුවෝ visited බලන්න ගියා the home of a retired teacher of your school. ඔයාගේ ඉස්කෝලේ විශ්‍රාමික ගුරුවරියක් හෝ ගුරුවරයෙක්ව බලන්න ගියා කියලායි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා write a letter ලියුමක් ලියන්න කියලා to a friend who has joined another school about the visit. බලන්න මට කියන කාටද මේ letter එක ලියන්න කියලා තියෙන්නේ. ඔව් කාටද? වෙනත් පාසලකට ඇතුළත් මිතුරෙකුට. ඔව් ඒ කියන්නේ දැන් යාළුවෙක්ට ලියන්න කියලා කියන්නේ මොන වගේ යාළුවෙක්ද? එයා තාම ඔයාගේ ඉස්කෝලේ ඉන්න යාළුවෙක්ද නැත්නම් මේ ටීචර් අඳුරන යාළුවෙක්ද? එහෙම පොඩක් කියන්න බලන්න. වෙනත් පාසලකට ඇතුළත් වූ මිතුරෙකුට. ඒ කියන්නේ වෙනත් ඉස්කෝලේක යාළුවෙක්ද? ඒ ටීචර් අඳුරන වෙන ඉස්කෝලේක ඉන්න right. මෙන්න මෙහෙම කතාවක් තමයි වෙන මෙතන ඉස්කෝලේ. තියෙන්නේ. මේකයි ඔයයි ඔයා දැන් ඉන්නේ 10 වසරේ කියන්නේ. දැන් ඔයා 10 වසරේ ඉන්නේ. එයාගේ දැන් 10 වසරේ ඉන්න පන්තියේ දැන් ඉන්න ඔයාගේ යාළුවෝ සහ ඔයා 5 වසරේදී ඔයාට උගන්වපු ටීචර්ව බලන්න. එයා දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ ගෙදරින්. ඔයා 5 වසරේ ඉද්දි ඔයාගේ පන්තියේ තවත් හොඳ යාළුවෙක් හිටියා. එයා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා වෙන ඉස්කෝලේකට ගියා. හරි? එයා ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා වෙන ඉස්කෝලේකට ගියා. දැන් එයා ඔයාලගේ ඉස්කෝලේ නැහැ. හරි? හැබැයි මේ 5 වසරේ ඒ ඔයත් එක්ක මන්දිට ටීචර්ගෙන් ඒ යාළුවා ඔය දැන් ඔය විශ්වාම අරන් ඉන්න ටීචර්ගෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් ඔයාගේ 10 වසරේ පන්තියේ යාළුවෝයි ඔයයි තමයි මේ ටීචර් බලන්න ගියේ. අර වෙනත් ඉස්කෝලේට ගියපු යාළුවට එන්න බැරි වුණා. අන්නේ වෙනත් ඉස්කෝලේකට ජොයින් වෙච්ච යාළුවට මේ 5 වසරේ ඔයාලගේ ඉගෙන ගත්ත ටීචර් ගැන විස්තරයක් ඔය කියපු මේ ගමන ගැන විස්තරයක් එයාටයි ලියන්න කියන්නේ. හරි? සමහරුන්ට ඔය ප්‍රශ්න එකපාරටම තේරුම් ගන්න බෑ. සමහරු ටීචර්ලාත් කියලා ආපහු ලියුවා. බලන්න ගිහින් ආයෙ ටීචර්මත් කියලා ලියුවා. ඕ ලෙවල් ළම 11 වසරේ. ගොඩක් අය එහෙමත් කරලා තියෙනවා. right. උදාහරණට එනම් ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. right. එතන මේක කියන්නේ නම් ඔයත් එක්ක ඉස්සර ඉස්කෝලේ හිටපු යාළුවෙක්ට ලියන්න කියනවා මේ ටීචර්ත් එක්ක ටීචර් බලන්න ගියපු මේ විස්තරේ. හරි? ඇතුළත් කරන්න කියනවා මෙන්න මේ කරුණු. why you went? ඇයි ඔයා ගියේ? හරි කාරණාව ලියන්න මේ 5 වසරේ උගන්වපු ටීචර්. හරි? එයා අසනීප වුණා කියලා ආරංචියක් ආවා. ඒකයි අපි ගියේ බලන්න. එහෙම නැත්නම් ගොඩක් කාලෙකින් යන්න බැරි වුණා. ඒකයි අපි මේ බලන්න ගියේ. things you saw and did. මොනවද ඔබ දැක්කේ? ඒදී සහ මොනවද ඔබ කෙරුවේ? 1 or 2 topics you talked. හරි? එක මාතෘකාවක් හෝ මාතෘකා දෙකක් විතර ඔබ කතා කරපු. ඔයා ටීචර්ත් එක්ක මොනවා ගැනද කතා කරේ? හරි? අනේ වගේ මාතෘකා දෙකක් කතා කරපු විස්තර ටිකක් ලියන්න කියලා කියන්නේ. ඔයා ටීචර් බලන්නේ කියලා මොනට මොන බලාගෙන ඉන්නේ නෑ. හරි? කතා කරනවා ටීචර්ත් එක්ක මොනවද? අනේ කතා කරපු දේවල්. ටීචර් සමහරට කියන්නේ දැන් O level exam එකක් ළඟ ළඟ එනවා. හරි 10 වසරේ නේද ඔයා ඉන්නේ? ඔය exam එක ගැන කතා කරා. ඒ වගේම අනාගතයේ වැඩ කටයුතු කොහොමද කරන්න කියලා කතා කරා. හරි? ඒවල් මේ අම්මා තාත්තලා දෙමාපියෝ ගැන විස්තර ඇහුවා. කතා. ඔන්න ඔය වගේ ටීචර්ත් එක්ක කතා කරපු දේවල් ටිකක් කියන්නේ. ඒ වගේම any other points that you want to write about. වෙනත් කරුණු any other points වෙනත් කරුණු you want to write. ඔබට අවශ්‍ය තව මොනවා හරි කරුණු ටිකක් ලියන්න කියනවා යාළුවට. ඒ කියන්නේ යාළුවටත් දැන් යාළුවා ආවේ නැහැනේ බලන්න යන්න. යාළුවට ඔයාලට කියන්න පුළුවන්. ඔයාව මතක් කරා ටීචර්. හරි? ඔයා අපිත් එක්ක ආවේ නැතුණා ටීචර් හදිස්සියෙන් ඔයා මතක් වුණා.
හරි ඔයා දැන් මොන ඉස්කෝලේද ඉන්නේ ඔයා දැන් මොනවද කරන්නේ හරි මොනවද කරන්නේ ඔයා මේ කොහෙද ඉන්නේ ඔය වගේ විස්තර වගේ ටීචර් හුවා ඇයි ආවේ නැත්තේ ඔයා හරි ඒ වගේම පුළුවන් නම් ටීචර් කෝල් එකක් දෙන්න කියලා කිව්වා එහෙම නැත්නම් ඇවිල්ලා බල්ලා යන්න එන්න කියලා කිව්වා අන්න ඒ වගේ කරුණු ටිකක් ලියන්නයි තියෙන්නේ තේරුණාද ඔන්න ඔය කරුණු ටික පුතා සිංහලෙන් ඉස්සලම කල්පනා කරලා බලන්න ඊට පස්සේ හරි ලස්සනට පෙළ ගස්සන්න ඉංග්‍රීසි එකට රයිට් ඔයාට සර් මේක විතරක් නෙමෙයි තවත් ලෙටර් එක ලියන්න සපෝට් එකක් විදියට මේ ටිකක් දෙන්න මොනවද මෙන්න word support වචන වලින් උදව්වක් කරන්නම් මෙන්න මේ ආකාරයෙන් හරි නැත්නම් ඕක විතරක් ලියන්න කිව්වම චුට්ටක් අමාරු වෙන්න ඉඩ තියෙනවා මෙන්න වචන සෙට් එකක් සර් දෙන්න මේ වචනත් පාවිච්චි කරලා ඔයා ලස්සන ලෙටර් එකක් මට ලියලා එවන්න මගේ ආන්සර් එක මම ඊළඟ දවසේ දෙන්නම් ඉස්සරහට සිංහල වාක්‍ය ටික පුතාටත් ලියන්න මෙන්න වචන සෙට් එකක් සර් මේකට අදාළව තියෙනවා right අපි ඒ ටිකත් ලියමු හරි ඔයා ලියා ගන්නකෝ ඔය question එක ලියාගත්ත තැන මෙයාට word support කියලා ලියා ගන්න වචන වලින් උදව් කරන්නම් සර් මේක ලියන්න හොඳට ලියා ගන්න පුළුවන් වෙයි word support කියලා ලියා ගන්න right අන වචන සෙට් එක සර් එනම් කියන්නම් පළවෙනි එක ලියා ගන්න some of our classmates කියලා කියන්නේ මොකද්ද classmates කියලා කියන්නේ පන්තියේ ඉන්න යාළු පන්තියේ යාළුවන්ගෙන් සමහරක් එයන් some of our classmates කියලා කියන්නේ අපේ පන්ති යාළුවන්ගෙන් සමහරක් කියන්නේ හරි අපේ පන්ති යාළුවන්ගෙන් සමහරක් සම වෙනම ලියලා හරක් වෙනම එහෙම ලියන්න එපා හරි සමහරක් තනි වචනයක් වශයෙන් ලියන්න අපේ පන්ති ඉන්න සම වෙනම ලියලා හරක් වෙනම ලියන්න right ඊළඟ වචනේ පුතේ visit කියලා කියන්නේ බලන්න යනවා visit කියන්නේ බලන්න යනවා පුතාලා ලියා ගන්නව නේද වචන ටික ලියා ගන්නව නේද yes sir right ඊළඟ එක තමයි visit කියන එකට බලන්න යනවා some details about the teacher ලියා ගන්න some details about the teacher ඒ කියන්නේ ගුරුතුමිය ගැන තොරතුරු ටිකක් යාළුවට කියන්න පුළුවන් I can tell you some details about the teacher මට ඔයාලට කියන්න පුළුවන් අපේ ගුරුතුමිය ගැන දැන් විස්තර ටිකක් some details about the teacher ගුරුතුමිය ගැන විස්තර ටිකක් some details about the teacher next one taught කියලා කියන්නේ teach කියන එක අතීත කාලේ taught කියන්නේ ඉගෙනුවා taught can ඉගෙනුවා next one 5 years අවුරුදු 5ක් තිස්සේ කියන්නේ 5 years අවුරුදු 5ක් තිස්සේ අවුරුදු 5ක් තිස්සේ next one retire කියලා කියන්නේ විශ්‍රාම යනවා retire විශ්‍රාම යනවා retire කියන්නේ විශ්‍රාම යනවා next one let me tell you some details කියලා කියන්නේ ඉන්නකෝ මම ඔයාට විස්තර ටිකක් කියන්න මේ යාළුවට විස්තර ටිකක් කියන්න පුළුවන් නේ let me tell you some details ඉන්නකෝ මම ඔයාට විස්තර ටිකක් කියන්න
Excuse සර් me. අය පොඩ්ඩක් කියන්න. let me tell you some details කියන්නේ ඉන්නකෝ මම විස්තර ටිකක් කියන්න පුතේ මොකද ගැටලුව Sir, let me tell you some details. කියන්නේ එක වචනයක්ද නැත්නම් වචන දෙකක්ද? වචන දෙකක් හරි some වෙනම details වෙනම හරි නේද හරි sir. right next one ඊළඟ වචනේ තමයි I must tell මම අනිවාර්යෙන්ම කිව යුතුයි මම කිව යුතුමයි I must tell මම අනිවාර්යෙන්ම කිව යුතුයි next one welcomed පිළිගත්තා welcomed පිළිගත්තා welcomed කියන්නේ පිළිගත්තා next one warmly warmly කියලා කියන්නේ උණුසුම් ලෙස උණුසුම් ලෙස warmly රාඩ කියන්න පුළුවන් the teacher welcomed us warmly ගුරුතුමිය අපිව පිළිගත්ත උණුසුම් ලෙස the teacher welcomed us warmly the teacher warmly welcomed us හරි උණුසුම් ලෙස පිළිගත්තා අපි සාමාන්‍ය උණුසුම් ලෙස කියලා කියනවනේ අර පිළිගන්නවා කියන වචනේ භාවිතා කරද්දී නේ නැතු මේ ඔයාලා එද්දි ටීචර් ගෙදර ඉස්සරහා ගිනි ගොඩක් එහෙම ගහලා එහෙම උණුසුම් ලෙස පිළිගත්තා එහෙම අදහසක් නෙමෙයි හරි පිළිගන්නවා කියන උණුසුම් ලෙස පිළිගත්තා warmly welcomed කියන right ඊළඟ එක ඊළඟ වචනේ treated treated කියන්නේ පුතේ සැලකුවා treated කියලා කියන්නේ සැලකුවා වාට කියන්න පුළුවන් ගුරුවරයා අපිට හොඳට සැලකුවා the teacher treated us well treated සැලකුවා ඊළඟ වචනේ talked talked කියලා කියන්නේ කතා කරුවා talked කියන්නේ කතා කරුවා we talked so many things කියලා කියන්න පුළුවන් අපි ගොඩාක් දේවල් කතා කරුවා we talked so many things next one reminded කියන්නේ මතක් කරුවා the teacher reminded you as well ඔයාවත් මතක් කරුවා teacher reminded මතක් කෙරුවා next one priceless service service කියලා කියන්නේ සේවය priceless කියලා කියන්නේ තෑගි දෙන්න බැරි සේවය ඒ කියලා කියන්නේ අමිල සේවය කියන්නේ මිල කළ නොහැකි කියන්නේ හරි මිල කළ නොහැකි උතන PRIC price තියෙන්නේ උට මිල කියන්නේ PRIC priceless service මිල කළ නොහැකි සේවය හරි තෑගි දීලා මිලක් නියම කරන්න බැරි එතරම් සේවයක් ඇය කරා කියන දහස අඟවන්න අපිට කියන්න පුළුවන් priceless service අමිල සේවයක් පාඩ කියන්න පුළුවන් මම මතක් කරුවා ටීචර්ගේ අමිල සේවය අපි වෙනුවෙන් කරපු I reminded the priceless service the teacher did for us හරි යන්නේ විතර වාක්‍ය ඊට පස්සේ during කියලා කියන පුතේ කාලය තුල
during කෙනෙක් කාලය තුල during කාලය තුල next one service period කියලා කියන්නේ සේවා කාලය service period सेवा काले सर्विस पीरियड सेवा काले नेक्स्ट वन वी शुड थैंक अभिस्तुतिवंत वेनो अभिस्तुतिवंत विय युतुයි කියන්නේ we should thank अभिस्तुतिवंत विय युतुයි we should thank अभिस्तुतिवंत विय युतुයි next one during that time කියන්නේ ඒ කාලය තුල during that time ඒ කාලය තුල next one ඊළඟ එක worked hard මහන්සි වී වැඩ කෙරුවා worked hard මහන්සි වී වැඩ කෙරුවා next one improved කියලා කියන්නේ වැඩි දියුණු කෙරුවා improved වැඩි දියුණු කෙරුවා she improved our knowledge එය අපේ දැනුම වැඩි දියුණු කෙරුවා improved next one established කියලා කියන්නේ පිහිටෙව්වා established පිහිටෙව්වා established පිහිටෙව්වා next one condition කියලා කියන්නේ තත්වය කියන්නේ condition කියන්නේ තත්වය කියලා කියන්නේ established කියලා කිව්වේ පුතේ පිහිටෙව්වා condition කියලා කියන්නේ තත්වය next one paid our veneration කියලා කියන්නේ අපේ ප්‍රණාමය පුද කෙරුවා paid our veneration කියලා කියන්නේ ප්‍රණාමය කියන්නේ we paid our veneration අපි අපේ ප්‍රණාමය පුද කෙරුවා paid our veneration next one when she was at school එකනේ ඇය ඉස්කෝලේ ඉන්න විට හිටපු විට when she was at school ඇය ඉස්කෝලේ ඉන්න විට හිටපු විට ඇය ඉස්කෝලේ හිටපු විට එකනේ ඇය ඉස්කෝලේ ඉන්න කාලේ කියන්නේ when she was at school she kindly taught us so many things ඇය කාරුණික ලෙස අපිට ඉගෙනුවා ඒ වගේ වාක්‍ය හදන්න පුතාලා when she was at school ඇය ඉස්කෝලේ හිටපු විට next one instructed කියලා කියන්නේ උපදෙස් දුන්නා instructed උපදෙස් දුන්නා next one regarding කියන්නේ සම්බන්ධයෙන්
regarding සම්බන්ධයෙන් regarding සම්බන්ධයෙන් අදත් ඒ වචනේ හම්බ වුණා අපිට. next one left පිටත් වුණා. left පිටත් වුණා. left කියලා කියන්නේ පිටත් වුණා. next one wish ප්‍රාර්ථනා කරනවා. wish ප්‍රාර්ථනා කරනවා. wish කියන්නේ ප්‍රාර්ථනා කරනවා. next one longevity longevity කියලා කියන්නේ දීර්ඝායුෂ. I wish her longevity මම ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. long කියන වචනයට evity දාලා තියෙනවා. longevity කියලා කියනවා. longevity දීර්ඝායුෂ. longevity දීර්ඝායුෂ. next one good health on the සෞඛ්‍ය. good health on the සෞඛ්‍ය. ඊළඟ වචනේ encourage ධෛර්යමත් කරනවා. encourage ධෛර්යමත් කරනවා. next one ඊළඟ වචනය dedication කැපවීම. dedication කැපවීම. dedication කියන්නේ කැපවීම. ඊළඟ වචනේ guided මඟ පෙන්වුවා. she guided us to the correct path. ඇය අපිව නිවැරදි මාර්ගයකට මඟ පෙන්වුවා. ඇය අපිට නිවැරදි මාර්ගයේ මඟ පෙන්වුවා. she guided us to the correct path. යන්න පුළුවන්. guided කියන්නේ මඟ පෙන්වුවා. she guided us to the correct path. ඇය අපිට නිවැරදි මාර්ගයට මඟ පෙන්වුවා. right පුතාලා have you all finished writing all the words? වචන සෙට් එක ලියාගත්තද ඔක්කොම ටික? Yes sir. Yes sir. හරි නේද? taught කියන්නේ මොකද්ද කියලා අහනවා. taught කියන්නේ ඉගෙනුවා. තුන්වෙනි එකේ තේරුම මොකද්ද? තුන්වෙනි වචනේ මොකද්ද පුතේ තේරුම කියන්න කවුරු හරි? මට වචනේ මතක නැහැ. තුන්වෙනි මොකක්ද දුන්නේ? some details about the teacher කියන එකද? Yes sir. මොකද්ද මට වචනේ පොඩ්ඩක් කියන්න. මොකද්ද? ගුරුතුමිය ගැන විස්තර ටික. ආව ගුරුතුමිය ගැන තොරතුරු ටිකක්. තුන්වෙනි එකට තේරුම. ගුරුතුමිය ගැන තොරතුරු ටිකක්. right. එහෙනම් ඔන්න වචන සෙට් එක තියෙනවා. ඔයාලට ලියන්න පුළුවන් මේ formal මේ informal letter එක. හරි. එතකොට පුතාලා ඕක තනියම ලියලා මට WhatsApp එවන්න ඕන. හරි වචන සෙට් එකක් දුන්නා ලියන්න. ඒක තනියම ලියලා මට WhatsApp එවන්න. එතකොට සර් චෙක් කරලා ඔයාලට එවන්නම්. ඒ වගේ මීට අදාළ සිංහල වාක්‍ය සෙට් එකත් එවන්න. ඊට කලින් සර් ඔයාලට එවනවා. දැන් ඔයාලට මේක ලියන්න පටන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට කලින් දෙවෙනි formal letter එකට අදාළ වාක්‍ය සෙට් එක මම එවන්නම්. අද එකක් ලියුව නිසා මම මේක එව්වේ නැත්තේ ඊයේ. හරි. ඒ වාක්‍ය ටික ලියලා තියෙන්නේ, හදලා තියෙන, ටයිප් කරලා තියෙන්නේ. ඒ වාක්‍ය සෙට් එක ඔයාලට WhatsApp group එකට මම දාන්නම්. අර transport facility එක සඳහා බස් එකක් අවශ්‍යයි, බස් කීපයක් අවශ්‍යයි. ඒ ගැටලු निराकරණය කරලා දෙන්න කියලා transport manager ලියන්න කිව්ව ලියුමට අදාළව. හරි. ඊට අදාළ වාක්‍ය සෙට් එක WhatsApp group එකට සර් එවන්නම් අමාරු වචනත් එක්ක. ඒක අපි ලියමු. ඊට පස්සේ ක්ලාස් එකේදී සාකච්ඡා කරමු. right. හෙට උදේ ක්ලාස් එක පවත්වන්නේ නැහැ. හරි. සතියකට සතියක් තමයි අපි මේක පවත්වන්නේ. ටියුට් ක්ලාස් එක සිකුරාදා තියෙනවා හැමදාම. අනිවාර්යෙන් මේකට එන්න ඕනේ. සෙන්සුරාදා ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න ඕනේ. කිස්තිර වෙලාවේ තියෙනවා. ඒ වගේම සතියක් කර සතියක් ඉරිදා ක්ලාස් එක අමතර පන්තියේ තියෙනවා. සාමාන්‍යතොට හරි අපි දවස් 11ක් විතර මාසෙකට කරනවා ඉංග්‍රීසි පන්තිය. right. එහෙනම් මේ ටියුට් එක ගන්න ආයතනයට ගිහිල්ලා ඒකේ homework එකක් දීලා තිනවා test 5 වෙනකම් ඒ ටික homework කරන්න. right. ගැටලුවක් තියෙනවා නම් පුතාට නම්බර් එක දීලා තිනවා මට මැසේජ් එකක් එවන්න. එක්කෙනෙක් අහලා තිනවා පළවෙනි වචනේ තේරුම මොකද්ද? පුතේ මොකද්ද පළවෙනි එකේ තේරුම දුන්නේ?
some of our classmates ආව් මොකද්ද මේ වචනේගේ තේරුම මොකක්ද උනේ මම some of our classmates නේ අපේ පන්ති යාළුවන්ගෙන් සමහර රෙකෝඩින් එකක් group එකට දාන්නම් මේකේ එහෙනම් මේ ටික හරියට කරගෙන යමු හරි right සර් එහෙනම් අද නවත්තනවා ඊළඟ දවසේ class එකේ සිකුරාදා හවස් 4:00ට ටියුට් class එකෙන් හම්බ වෙමු right එහෙනම් good afternoon to you see you next day thank you sir good afternoon thank you sir thank you sir thank you sir